කොටස් වෙළඳපොළ පූර්ණ අයිතිය තියෙන වෙනත් ඒකකයක් විදිහට පවත්වාගෙන යන අපේ ආයතනයක් තමයි CDS එක කියන්නේ. අපි ගිණුමක් ආරම්භ කරන්න ඕනේ අනිවාර්යයෙන්ම කොටස් වෙළඳපොළ ගනුදෙනුවක් කරන්න හිතාගෙන කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම CDS ගිණුමක් තියෙන්න ඕනේ, මධ්‍යම තැන්පතු ක්‍රම ගිණුමක් තියෙන්න ඕනේ. මේ පුද්ගලයාට කොටස් වෙළඳපොළ ගනුදෙනුවක් කරන්න නම් මෙය බැංකු ගිණුමක් ආරම්භ කරනවා වගේ ආරම්භ කරයින් පස්සේදී ඔබට සාම්ප්‍රදායිකව ලැබෙන පාස්පෝර්ටයක් වගේ දෙයක් ලැබෙන්නේ නැති වුණාට ඔබගේ මුදල් තැන්පත් කරන ගිණුමක් නෙවෙයි, ඔබ මුදල් භාවිතා කරලා කොටස් කියන මූල්‍ය උපකරණය එහෙම නැත්නම් සුරකම්පත් වර්ගය මිලට ගත්තයින් පස්සේදී ඒ කියන සුරකම්පත් වර්ගය කොළඹ කොටස් වෙළඳපොළ තුල පවත්වාගෙන යන තවත් එක් දත්ත ගබඩාවක් විදිහට අපිට දකින්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ වෙනුවෙන් ඔබගේ ජාතික හැඳුනුම්පත හෝ විදේශගමන බලපත්‍රය භාවිතා කරලා ආරම්භ කරන ස්ථානයක් එහෙම නැත්නම් ගිණුමක් වෙනවා මේ කියන CDS ගිණුම. CDS ගිණුමක් ආරම්භ කරන්න නම් අනිවාර්යයෙන්ම මම කලින් කිව්වා වගේ ජාතික හැඳුනුම්පත හෝ විදේශගමන බලපත්‍රය කියන මේ කියන වළංගු ලියකියවිලි දෙක අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. දෙක හෝ දෙකෙන් එකක් අවශ්‍ය වෙනවා. ඒ නිසා ජාතික හැඳුනුම්පතක් තියෙන කෙනෙකුට විදේශගමන බලපත්‍රයක් අනිවාර්ය නැහැ. ජාතික හැඳුනුම්පත කිසියම් අපැහැදිලි බවක් වෙනවා නම් අනිවාර්යයෙන්ම ඔහුට හෝ ඇයට විදේශගමන බලපත්‍රය භාවිත කරන්න සිද්ධ වෙනවා. කොළඹ කොටස් වෙළඳපොළ ගනුදෙනුවක් ආරම්භ කරන්නට ඉස්සෙල්ලා අවශ්‍ය කරන CDS ගිණුම ආරම්භ කිරීම සඳහා. ඉතින් ඒ නිසා මේ කියන ජාතික හැඳුනුම්පත හෝ විදේශගමන බලපත්‍රය කියන වළංගු ලියවිලි දෙක තියෙන ඕන කෙනෙකුට පුළුවන් කොටස් වෙළඳපොළ ගිණුමක් ආරම්භ කරන්න. ඒකට අවශ්‍ය වෙනවා තවත් බැංකු ගිණුමක් අවශ්‍ය වෙනවා. මොකද ඔබට ලැබෙන ලාභාංශ, ප්‍රාග්ධන ලාභ වගේ දේවල් බැර කරන්න නම් අනිවාර්යයෙන්ම බැංකු ගිණුම් විස්තර මේ CDS ගිණුමත් එක්ක සම්බන්ධ කරලා තියෙන්න ඕනේ. ඒ වගේම තමයි ඈත අතීතයේදී අපි ගනුදෙනු කරද්දී කොටස් වෙළඳපොළ ගනුදෙනුවක් කරද්දී ඔබගේ නිවසටම ගනුදෙනු විස්තරයක් ලැබුණා. එහෙම නැත්නම් වාර්ෂික ප්‍රකාශනයක් ලැබුණා, මාසික ප්‍රකාශනයක් ලැබුණා. ඒ වගේම දෛනික ගනුදෙනු සම්බන්ධව විස්තරයක් ගනුදෙනුවක් සිදු වෙලා දින 3කට 4කට පස්සේ ඔබගේ නිවසටම තැපැල් මාර්ගිකව ලැබුණා. හැබැයි දැන් මේ වගේ කාර්යයක් සිදු වෙන්නේ නැහැ. 2016 වගේ අවුරුද්දක ඉඳලා අපි මේ කියන ලිපි ද්‍රව්‍ය ගනුදෙනු එහෙම නැත්නම් ලිපි ගනුදෙනු වගේ දේවල් තරමක් දුරට අඩු කරගෙන යන උත්සාහයක් ගත්තා. මොකද අනවශ්‍ය වියදමක් වගේම තමයි පරිසරයට ලොකු හානියක් වෙන සිද්ධ වෙනවා මේ කියන මුද්‍රණ කටයුතු නිසා. ඒ වගේම තමයි මේ දිනවල ඔබට ඒ පහසුකම් ගොඩක් හොඳින් දැනනවා ඇති. මොකද අපි මේ කියන කාර්ය සඳහා මූලාරම්භයක් ලබා ගත්තේ 2016 වගේ අවුරුද්දක ඉඳලා. එතකොට ඒක අපි මූලාරම්භය ගත්ත නිසා අපටද වඩාත් පහසු වෙලා තුන ඔබට සහ අපිට මේ කියන කාර්යයේ ගනුදෙනුවක් සිදු වුණාම ඔබගේ ගිණුම පිළිබඳ විස්තරයක් ඔබගේ ඊමේල් පණිවිඩයට ලබා දෙන්න. ඒ වගේම වාර්ෂික ප්‍රකාශනයක් එහෙම නැත්නම් මාසික ප්‍රකාශනයක්, අර්ධ වාර්ෂික ප්‍රකාශනයක් ඔබගේ ඊමේල් ගිණුමට ලබා දෙන්න හැකියාව ලැබිලා තියෙනවා. ඒ කියන පෙරහුරුව අපි කලින්ම අත්දැක බලලා තිබුණු නිසා. ඒ නිසා ඊමේල් ගිණුමක් අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා ඔබට අපෙන් තොරතුරු ලබා දෙන්න. ඒ වගේම තමයි කලින් නම් මේ 2017 අවුරුද්දට කලින් 2018 අවුරුද්දට කලින් වගේ අවුරුදු වලදී නම් අනිවාර්යයෙන්ම ගිණුමක් ආරම්භ කරන්න ඔබ මුද්‍රිත ආයුධ පත්‍රයක් අත්සන් කරලා ඉවරලා පුරවන්න අවශ්‍යම වුණා. හැබැයි මේ වෙද්දී ඔබගේ ජංගම දුරකථනය භාවිතා කරලා ඉවරලා ගිණුමක් ආරම්භ කිරීම ගැන හැකියාව තිබෙනවා. මම ඒක ගැන ඉස්සරහ කතා කරනවා. කලින් නිවැරදිව සම්පූර්ණ කරලා ආයුධ පත්‍රයක් අනිවාර්යයෙන්ම ඔබගේ තැරැව්කාර සමාගමට බාර දෙන්න අවශ්‍ය වෙනවා. මොකද ඔබ ගිණුමක් ආරම්භ කරන්න කලින්ම තැරැව්කාර සමාගමක් තෝරගෙන ඉන්න ඕනේ. මොකද ඔබගේ ඉදිරි වෙළඳපොළ කටයුතු සඳහා සම්බන්ධ වන්නේ දෙවන පාර්ශ්ව විදිහට සම්බන්ධ වෙන්නේ මේ කියන තැරැව්කාර සමාගම. ඒ නිසා අනිවාර්යයෙන්ම තැරැව්කාර සමාගමක් තෝරගෙන ඉන්න ඕනේ. තැරැව්කාර සමාගමක් තෝරගනිද්දී ඔබ මෙන්න මේ කියන කාරණා ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද ගිණුමක් ආරම්භ කරන්න අවශ්‍ය කරන පියවරෙන් පියවර අපි සාකච්ඡා කරොත් එහෙම තැරැව්කාර සමාගම ඔබට අන්තර්ජාල ගනුදෙනු පහසුකම ලබා දෙනවාද? ඒ වගේම තමයි ඔබගේ ආයෝජන හැකියාව තැරැව්කාර සමාගම ලබා දීලා තියෙන කොන්දේසිත් එක ගැලපෙනවද? මොකද මම ඒ කියන කතාව කිව්වේ මෑත කාල සීමාව තුළ ගත්තොත් එහෙම තැරැව්කාර සමාගම් විසින් ඔබට දැනුම් දීලා තිබෙනවා ඔවුන් හරහා කොටස් වෙළඳපොළ මධ්‍යම තැන්පතු ක්‍රම ගිණුමකට ගිණුමක් ආරම්භ කරන්න ඔවුන්ගේ සහාය ලබා ගන්නවා නම් එහෙම නැත්නම් ඔවුන් අතරමැදි ආයතන විදිහට තෝරා ගන්නවා නම් ඔවුන් අපේක්ෂා කරන අවම වශයෙන් ඔබට ආයෝජනය කළ හැකි ප්‍රමාණය පිළිබඳව ඔවුන් දැනුවත් වෙන්න අවශ්‍යයි. එහෙම නැත්නම් ඔවුන්ගේ කොන්දේසියක් ලබා දෙනවා. රුපියල් ලක්ෂයක වටිනාකමක් ආයෝජනය කළ හැකි පුද්ගලයෙක් විතරයි ඔවුන් සමග කොටස් වෙළඳපොළ ගිණුමක් ආරම්භ කරන්න සේවාව ඔවුන් විසින් ලබා දෙන්න කියන දේ ගැන ඔබට සඳහන් කරනවා. එහෙම නැත්නම් ලක්ෂ 2ක් වෙන්න පුළුවන්, ලක්ෂ 3ක් වෙන්න පුළුවන්. මේ වගේ විවිධ
කොන්දේසි ලබා දීලා තියෙනවා ගිණුමක් ආරම්භ කිරීමේදී පවා ඔවුන්ගේ කොන්දේසි ලබා දීලා තියෙන සමාගම් අපි දකින්න ලැබෙනවා. ඒ නිසා ඔවුන් එක්ක කතා කරලා ඔබට පුළුවන් ඔවුන්ගේ තොරතුරු ලබා ගන්න. ඔබගේ තැරවකාර සමාගම හරහා කොළඹ කොටස් වෙළඳපොළ ගිණුමක් ආරම්භ කරනවා නම් අවම වශයෙන් රුපියල් කීයක වගේ කොටස් මිලදී ගන්න ඕනද කියන දේ ගැන ඔබ දැනුවත් වෙනවා වඩා හොඳයි. ඒ වගේම තමයි ඔවුන්ගෙන් අහන්න පුළුවන් ඔබ සමාගම හරහා අපි ගිණුමක් ආරම්භ කරනවා නම් ඔන්ලයින් ට්‍රේඩින් පහසුකම අන්තර්ජාල ගනුදෙනු පහසුකම ලබා දෙන්න නම් මොන වගේ කොන්දේසියක්ද තියෙන්න ඕනේ. ඒකටත් ඔවුන් සමහර අවස්ථාවලදී කොන්දේසි ලබා දීලා තිබුණා. අවම වශයෙන් රුපියල් මිලියන් 1ක කොටස් මිලදී ගන්න අයට, එහෙම නැත්නම් රුපියල් ලක්ෂයක කොටස් මිලදී ගන්න අයට, එහෙම නැත්නම් රුපියල් 50000ක කොටස් මිලදී ගන්න අයට තමයි මේ කියන අන්තර්ජාල ගනුදෙනු පහසුකම ලබා දෙන්න කියලා කොන්දේසියකුත් ඔවුන් විසින් මෑත කාලිනව ඉදිරිපත් කරලා තියෙන නිසා තමයි මම මේ කිව්වේ මේ කියන තොරතුරු පිළිබඳව ඔබ දැනුවත් වෙලා කොටස් වෙළඳපොළදී තරවකාර සමාගමක් තෝරගන්න ඕනේ. මොකද ඒ වගේම තමයි ඔබට ඔවුන් සමග අපි හිතමු භෞතික ඔවුන් සමග සම්බන්ධ වෙන්න අවශ්‍ය නැහැ. ඔවුන්ගේ කාර්යාලයට ඔබට යන්න අවශ්‍යතාවයක් තිබෙනවා නම් ඔබට ළඟම පිහිටි තරවකාර සමාගම එහෙම නැත්නම් ඔබට ළඟම පිහිටි සහකාවක් තියෙන තරවකාර සමාගමක් තෝරගැනීම ඔබට හැකියාවක් තිබෙනවා. මම නම් ඒක එච්චර අනුමත කරන්නේ නැහැ. මොකද මේ දිනවල වගේම තරවකාර සමාගමක් වෙත යාම අනිවාර්ය නැහැ. මොකද ඔබට ඔබගේ ජංගම දුරකථනය හරහා කොටස් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම ඔබට තොරතුරු ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ හැම කාරණාවක්ම ජංගම දුරකථනය හරහා සහ අන්තර්ජාලය භාවිත කරන්න පුළුවන් නිසා ඔවුන් සමග භෞතිකව සම්බන්ධ වීමේ හැකියාවක් අවශ්‍යතාවයක් නැහැ. ඒක අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන අවශ්‍යතාවයක් නැත්නම් ඔබට පුළුවන් ඔබට ළඟම පිහිටි තරවකාර සමාගම තෝරගන්න. ඒ වගේම තමයි තරවකාර සමාගම් භාවිත කරන බැංකුව ඔබට ඔබගේ බැංකුවත් එක්ක සම්බන්ධ වෙන්න එහෙම නැත්නම් සමානාත්මක භාවයක් තිබෙන්න ඕන කියලා හිතනවා නම් ඔවුන් එක්ක කතා කරලා බලන්න තරවකාර සමාගම් භාවිත කරන බැංකු ගිණුම් මොනවද කියන දේ ගැන තොරතුරු ලබා ගන්න. ඔබට පුළුවන් ඔබගේ බැංකු සමාගමත් එක්ක එහෙම නැත්නම් බැංකුවත් එක්ක ගැලපෙනවා නම් ඔබට පුළුවන් කටයුතු කරන්න යන්න. ඒක අනිවාර්ය දෙයක් නෙමෙයි මේ වෙද්දී ඕනම බැංකුවකින් තවත් බැංකුවකට ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන්. ඒ වගේම මුදල් ගනුදෙනු කරන්න පුළුවන් හින්දා ඒක ලොකු ගැටලුවක් නෙමෙයි. මම අර කිව්ව පළවෙනි කාරණා දෙක සලකා බැලුවොත් එහෙම ඔබට පුළුවන් තරවකාර සමාගමක් නිවැරදිව තෝරගන්න. ගිණුමක් ආරම්භ කරද්දී ඔවුන් අපේක්ෂා කරන අවම ආයෝජන වටිනාකම, ඒ වගේම ගනුදෙනුවක් කරන්න ඔන්ලයින් ට්‍රේඩින් පහසුකම් ලබා ගන්න අවශ්‍ය නම් ඔවුන් බලාපොරොත්තු වෙන අවම ආයෝජන වටිනාකම ගැන දැනුවත් වෙලා ඔබට පුළුවන් කොටස් වෙළඳපොළ ගිණුමක් ආරම්භ කරන්න. අර මුද්‍රිත ආයුධම් පත්‍රය කලින් පුරවන්න අවශ්‍ය වුණාට දැන් අපි මොබයිල් ඇප් එක භාවිත කරලා ගිණුමක් ආරම්භ කරන්න පුළුවන්. මම ඒක ගැන ඉතාම සරලව කතා කරන්නම්. CSE මොබයිල් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඔබගේ ජංගම දුරකථනය අනුව Play Store හරි App Store හරි කියලා සර්ච් කරන්න අපේ CSE මොබයිල් ඇප් එක ඔබට මේ විදිහට දකින්න හැකියාවක් තිබෙනවා. ඒක ඩවුන්ලෝඩ් කරගත්තායින් පස්සේදී ඔබට මෙන්න මේ වගේ මුහුණතක් තමයි දකින්න පුළුවන් වෙන්නේ. මේ කියන මුහුණතේදී ඔබට තොරතුරු ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවා. සීල කොටස් මිල දර්ශකය, ඒ වගේම S&P SL 20 කියන මිල දර්ශකය, සීල කොටස් මිල දර්ශකය කියලා කියන්නේ කොළඹ කොටස් වෙළඳපොළ ලයිස්ට් සමාගම් සියල්ලේම මිල හැසිරීම පිළිබඳව දක්වන දර්ශකය. ඒක කොළ පාටින් දකින්නවා නම් ඔබට දකින්න පුළුවන් කොටස් වෙළඳපොළ වර්ධනයක් පෙර ගනුදෙනු දිනයට සාපේක්ෂව වර්ධනයක් දකින්න පුළුවන්. ඒ වගේම රතු පාටින් නම් ඔබට දකින්න පුළුවන් වෙන්නේ අනිවාර්යයෙන් මේක පෙර ගනුදෙනු දිනයට සාපේක්ෂව පහළ යාමක් තමයි දකින්නේ. S&P SL 20 කියන මිල දර්ශකය වෙන්නේ ස්ටෑන්ඩඩ් & පුවර් කියන ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතනයේ ලංකාවේ සමාගම් 20ක් තෝරගෙන ඒ සමාගම් 20 මිල හැසිරීම පිළිබඳව දක්වන දර්ශකය තමයි S&P SL 20 කියන මිල දර්ශකය. ඒකත් අර පෙර දර්ශකය වගේම කොළ පාටින් සහ රතු පාටින් දකින්න හැකියාවක් තිබෙනවා. ඒ වගේම තමයි ගනුදෙනු පිළිවෙතුම සහ ගනුදෙනු ප්‍රමාණය පිළිබඳව තොරතුරු ලබා ගන්න පුළුවන් ඔබට මේ කියන මුහුණතට ගියන් පස්සේදී. ඒ වගේම ඔබට දකින්න පුළුවන් හෝම් කියලා ටැබ් එකක් තියෙනවා. ඒ වගේම මාකට්, ඒ වගේම අවර් සර්විස්, ඒ වගේම ඇනවුස්මන්ට්, නොටිෆිකේෂන් කියන ටැබ්ස් පහක් විතර යටින් තිබෙනවා. ඒක මැද තියෙන අවර් සර්විස් කියලා අයිකන් එකක් අපේ ලෝගෝ එකත් එක්කම තියෙන අයිකන් එක මේ රතු පාටේ රිබන් එකක් වගේ රවුන්ඩ් කරලා තියෙන එකට ගියොත් එහෙම ඔබට ඒක ටච් කරොත් එහෙම ඔබට පුළුවන් මෙන්න මේ කියන දෙවෙනි රූපරාමුවේ තියෙන දෙවෙනි මුහුණ දකින්න open CDS account and start trading now කියලා අපිට දකින්න පුළුවන්. ඒකදී අපිට පුළුවන් CDS account එකක් open කරන්න. ඒ වගේම CDS e-connect කියන පහසුකම ලබා ගන්න. my CSC කියන option එක ලබා ගන්න. මොනවාද IPO එකට ඇප්ලයි කරන්න. එහෙම නැත්නම් ප්‍රාථමික නිකුතුවකට කොටස් මූලික කොටස් නිකුතුවකට ඇප්ලයි කරන්න. ඒ වගේම වෙනත් සේවාවන් අපිට ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. එතකොට අපි අද කතා කරන්න යන්නේ open CDS account කියන option එක ගැන නිසා මම අනිත් option ගැන වැඩි කතා කරන්න යන්නේ නැහැ. අපි පළවෙනිම tab එකට touch කරොත් එහෙම open CDS account කියන option එකට යන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ගිණුමක් ආරම්භ කරන්න යන්න පුළුවන්. ඉස්සෙල්ලාම ගිණුමක් ආරම්භ කරන්න කලින් ඕනෑම කෙනෙකුට CSC මොබයිල් ඇප් එක මේ විදිහට ඩවුන්ලෝඩ් කරගෙන තියාගෙන තොරතුරු බලන්න හැකියාවක් තිබෙනවා. හැබැයි ගිණුමක් ආරම්භ කරන්න නම් ඉස්සර වෙලාම මේ ඇප් එක තුල ඔයා වෙනුවෙන් user account එකක් හදාගන්න වෙනවා. එහෙම නැත්නම් create කරගන්න වෙන user account එකක්. ඒ user account එක create කරගන්න ඔබට අවශ්‍ය වෙනවා ඔබ සතු තියෙන ජංගම දුරකථන අංකයක් වගේම
ඊමේල් ගිණුමක ඊමේල් ලිපිනය අවශ්‍ය වෙනවා. මොකද මේ කියන ඊමේල් ගිණුමට සහ ඔබගේ ජංගම දුරකථනයට one time password එකක් එවෙලෙහිම ලැබෙනවා. ලබා දෙන කාලය තුළ ඒ one time password එක OTP code එක මේ අවස්ථාවට ලබා දුන්නොත් එහෙම විතරයි ඔබට create කරගන්න පුළුවන් වෙන්නේ මේ CSC app එක තුළ ඔයාටම login එකක්. එතකොට login එකක් හදද්දී මේ තියෙන බලුවොත් එimhe පළවෙනිම තීරයේ දකින්න පුළුවන් වෙනවා create your login account කියන එක දැන්ට ගියාම ටච් කරායින් පස්සේදී create a login කියන අවස්ථාවක් එනවා. දෙවෙනි මැද තියෙන මුහුණත දකින්න පුළුවන් ඔබට ඔබගේ ජංගම දුරකථනය. ඒකට ඔබගේ email ලිපිනය type කරන්න පුළුවන්. ඊට පස්සේ next කරායින් පස්සේදී ජංගම දුරකථන අංකය ලබා දෙන්න පුළුවන් වගේම ඊමේල් ලිපිනය ලබා දෙන්න පුළුවන්. ඩිස්ප්ලේ නේම් එකකුත් ඔබට සිලෙක්ට් කරන්න හැකියාවක් තිබෙනවා. එහෙම නැත්නම් ටයිප් කරන්න හැකියාවක් තිබෙනවා. ඒ වගේම ඔබට පුළුවන් පාස්වර්ඩ් එකක් දෙන්න මේකට. පාස්වර්ඩ් එකක් දීලා ඒ පාස්වර්ඩ් එක කොහේ හරි තැනක සටහන් කරලා තියාගන්නවා වඩාත්ම හොඳයි. මොකද මම එහෙම කිව්වේ අපි පහුගිය කාල සීමාව පුරාම ඔබගේ ජංගම දුරකථනය හරහා ගිණුම ආරම්භ කරපු ගොඩක් අයගේ බහුතරයක ගත්තොත් එහෙම මේ පාස්වර්ඩ් එක මෙතන රහස්‍ය අංකය මේ රහස් මේ කියන රහස් වචනය අමතක වෙලා තිබෙනවා. ගොඩක් අයට අමතක වීමක් වෙලා තිබුණා. ඒ නිසා ඒක කොහේ හරි තැනක සටහන් කරලා තියාගන්න පුළුවන් නම් ඔබට මතක තියෙන තැනක සටහන් කරලා තියන්න පුළුවන් ගොඩාක් වටිනවා. ඒ වගේම අද දවසේ මම කතා කරන්නම් පහුගිය කාල සීමාව පුරාවට අපට ලැබුණු අත්දැකීම් එක්ක කොහොමද නිවැරදිව ගිණුමක් ආරම්භ කරන්න කියන දේ ගැන කතා කරන්න අවශ්‍ය නිසා තමයි ඉස්සෙල්ලාම රහස්‍ය අංකය සටහන් කරගන්න කියලා කිව්වේ. ඒ වගේම create an account කියන එක ටච් කරායින් පස්සේ ඔබට ඔබගේ අර මම කලින් කිව්වා වගේ email address එකට ලැබෙනවා OTP code එක. email එක open කරලා තියාගත්තා නම් වඩා හොඳයි. මොකද email address එකට මේ කියන OTP එක ලැබුණ ගමන්ම මේ phone එකට මේ මෙතන ඔයාලට verify කරන්න පුළුවන්. ඔයාගේ OTP code එක මෙතනට දීලා වෙලා verify කරායින් පස්සේදී මොන mobile phone එකට ලැබෙනවා text එකක් විදිහට OTP එක. ඒතකොට ඒකත් දුන්නාන් පස්සේ ඔබට verify කරගත්තාන් පස්සේදී ඔන්න create login එක create කරගන්න පුළුවන්. login එක create කරගනිද්දිම ඔයාට ලැබෙන අවස්ථාවක් ඔබගේ ජංගම දුරකථනය කිසියම් ක්‍රමයකට ලොක් කරලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් සුරක්ෂිත කරලා තියෙන්න පුළුවන්. ඒක සුරක්ෂිත කරපු ක්‍රමවේදය මේ කියන ඇප් එකත් එක්ක ලින්ක් කරගන්න අවශ්‍යයි. මොකද කෙනෙකුට ඔබගේ මොබයිල් එක කොයි ගහේ වෙලාවක අන්ලොක් කරලා තියෙන වෙලාවක CSC මොබයිල් ඇප් එකට ගිහිල්ලා මොන හරි ඔබගේ ගිණුමේ වෙනසක් කිරීමේ හැකියාව තියෙන වෙනත් කෙනෙකුට ඔබට ඔබගේ ජංගම දුරකථනය අන්ලොක් කරලා තිබුණත් හැබැයි නැවත වතාවක් CSC මොබයිල් ඇප් එකට යන්න අනිවාර්යයෙන්ම CSC මොබයිල් ඇප් එකත් අන්ලොක් කරගන්න වෙනවා. එතකොට ඒකට අනිවාර්යයෙන්ම ඔබ ලබා දීලා තියෙන රහස් ක්‍රමවේදය භාවිත කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා තමයි අපි ලින්ක් කරලා තියෙන මේ වගේ සුරක්ෂිත ක්‍රමවේදයකට අපි මේ ඇප් එක සුරක්ෂිත කරන්න අවශ්‍ය නිසා. එතකොට ඔබට පුළුවන් ඔබගේ ජංගම දුරකථනය දීලා තියෙන ෆින්ගර්ප්‍රින්ට් එකක්ද එහෙම නැත්නම් පින් නම්බර් එකක්ද එහෙම නැත්නම් වෙනත් ක්‍රමවේදයකටද පැටර්න් එකක්ද දීලා තියෙන කියන දේ මත ඒකත් එක්ක මේ ෆෝන් එකේ තියෙන මොනවාද සිකියුරිටි සිස්ටම් එක මේ එකත් එක්ක අපිට පුළුවන් ඇප් එකත් එක්ක ලින්ක් කරගන්න හැකියාවක් තිබෙනවා. කෙනෙක් ප්‍රශ්නයක් අහලා තියෙනවා ඒක මෙතෙන්දි වැදගත් වෙන නිසා මම ඒකට පිළිතුරු ලබා දෙන්නම්. මම ඉල්ලීමක් කරනවා ප්‍රශ්න අහනවා නම් ඇහුවට ගැටලුවක් නැහැ. අවසාන කාලේ භාවිතය කරලා ප්‍රශ්න අහන්න කියලා. මෙතෙන්දි මේකේ ගැළපෙන නිසා මම ඔහුට මේ කියන පිළිතුරු ලබා දෙන්නම්. එයා අහන්නේ account එකක් CDS account එකක් නැතුව CSC mobile app එක online trading කරන්න පුළුවන්ද කියන එක ගැන මම හිතන්නේ. CDS ගිණුමක් නැතිව CSC mobile app එක download කරගෙන ඉවරලා ඒකෙන් online අපිට තොරතුරු ලබා ගන්න එහෙම නැත්නම් ගණතුණු වෙනදපොළ පිරිවැටුමා වගේ දේවල් බලා ගන්න පුළුවන් දෙකින් හැකියාවක් තියෙනවද කියලා අහලා තිබුණා. ඒක වෙන්නේ නැති මම හිතන්නේ මේ අහන්නේ. ඕනම කෙනෙකුට CDS ගිණුමක් අවශ්‍ය නැහැ. CSC mobile app එක download කරගෙන මේ කියන කාරණා ටික කරගන්න. CDS ගිණුමක් ආරම්භ කරන්න නම් අනිවාර්යෙන් මේ mobile app එක තියෙන්න ඕනේ. මම මේ කියන දේ කාරණාවට එන්නේ ඒක තමයි එන්නේ. ඒ වගේම තමයි එයා අහන අනිත් පැත්ත ගැන කිව්වොත් එහෙම CDS ගිණුමක් නැතිව කාටවත් බෑ online trading පහසුකම ලබා ගන්න තරවකාර සමාගමෙන්. මොකද තරවකාර සමාගමෙන් online trading පහසුකම ලබා දෙන්නේ CDS ගිණුම් තියන අයට විතරයි. ඒතර කොටස් මිලදී ගන්න විකුණන්න අවශ්‍ය කරන online trading පහසුකම ලබා දෙන්න අනිවාර්යයෙන්ම CDS ගිණුමක් තියෙන්න ඕනේ. CSC mobile app එක download කරගත්ත කියලා අනිවාර්යයෙන්ම ගිණුමක් ආරම්භ කරන්න අවශ්‍යතාවයක් නෑ. අපිට ඕන පස්සේ ගිණුමක් ආරම්භ කරන්න පුළුවන්. දැන් මෙතෙන්ට ආවම පස්සේ අපි ඔයා create කරගත්තම login එක මේ login එක create කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. තොරතුරු පරීක්ෂා කරන්න වෙළඳපොළ පිරිවැටුම අද දවසේ වෙළඳපොළ ඉහළ ගිය සමාගම් 10 පහළ ගිය සමාගම් 10 ඒ සමාගම් වල මිල හැසිරීම හැම දෙයක්ම බලන්න අපිට මේ login එකවත් create කරගන්න අවශ්‍යතාවයක් නැහැ. CSC mobile app එක download කරගත්තාන් පස්සේදී මේ කියන හැම දෙයක්ම කරගන්න පුළුවන්. හැබැයි CDS ගිණුමක් ආරම්භ කරනවා නම් හෝ එහෙම නැත්නම් අර අපි කලින් දැක්ක පහසුකම් ටික කලින් දැකපු අපි ඒ තිරේටම ගියොත් එහෙම මෙන්න මේ කියන පහසුකම් ටික ලබා ගන්න CDS ගිණුමක් ආරම්භ කරන්න CDS e connection එක එහෙම නැත්නම් my CSC app
එක්ක එහෙම නැත්නම් CD මොනවාද IPv එකට ඇප්ලයි කරන්න අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම CDS ගිණුමක් තියෙන්න ඕනේ. එතකොට ඒ CDS ගිණුමක් තියෙන නම් මේ කියන ලොගින් එක හදා ගන්න ඕන. ලොගින් එක හදාගන්නදී තමයි මම අර කිව්වා සිකියුරිටි සිස්ටම් එක භාවිත කරලා දැන් ඔයාලට පුළුවන් ලොගින් එක හදාගන්න. ලොගින් එක හදාගත්තයින් පස්සේ ඔයාගෙන් ප්‍රශ්නයක් අහනවා දැන් CDS ගිණුමක් ආරම්භ කරනවාද නැත්නම් ඔයා කාලය අරගෙන පසුව ගිණුමක් ආරම්භ කරනවාද කියලා. එතකොට ඔබට පුළුවන් දැන් කලින් ඔබ තීරණය කළා නම් තියෙන තරවකාර ඔබ තෝරාගන්න තරවකාර සමාගම මොකක්ද? ඒ වගේම ඔබ සතු දැන්ට බැංකු පොත ළඟ තියෙනවා නම් ඒ වගේම අපි හිතමු ජාතික හැඳුනුම්පත හෝ එහෙම නැත්නම් විදේශ ගමන් බලපත්‍රය ඔබ සන්තකයේ දැන්ට තියෙනවා නම් ඒ වගේම ඊමේල් ඇඩ්‍රස් එක ඔබට මතක තියෙනවා නම් ඔබට පුළුවන් මේ වෙලාවේ ගිණුමක් ආරම්භ කරන්න. මොකද කාලය ගන්න අවශ්‍යතාවයක් නැහැ. ඔබ දැන් තීරණ අරගෙන තියෙනවා තරවකාර සමාගම මොකක්ද කියන දේ ගැන තීරණය කළා තියෙනවා. එහෙම තීරණය කළා නම් තියෙන්නේ fill CDS account opening CDS opening form එක fill කරන්න පුළුවන් ඔයාලට. එතකොට එතෙන්ට ගියාන් පස්සේ ඔයාලට ඔයාගේ personal details මුලින්ම අහනවා. surname එක මොකද්ද? initials මොනවද? name donated by initials ඔයාලා type කරන්න තියෙනවා. mobile number එක, telephone number එක, email address, ඊට පස්සේ NIC numbers, birthday එක. ඒ වගේම යටින් ඔයාලට තියෙනවා තරවකාර සමාගම තෝරගන්න. එතකොට ඔයාගේ stock broker firm එක මොකද්ද කියලා තෝරගෙන ඉල්ලලා ඔබ තීරණය කළා නම් තියෙන්නේ ඔබට මෙතෙන් තෝරගන්න පුළුවන්. මේක මම මුලටම ගියොත් එහෙම initial type කරද්දී ඔයාගේ ජාතික හැඳුනුම්පතේ සටහන් වෙන අගට යෙදෙන කොටස එහෙම නැත්නම් ජාතික හැඳුනුම්පතේ අගට යෙදෙන කොටස තමයි surname එක විදිහට අපි ගන්න. මේ CDS ගිණුම ආරම්භ කරද්දී ජාතික හැඳුනුම්පතේ අගට යෙදෙන කොටස තමයි CDS ගිණුමට දාන්න ඕනේ surname එකට. එතකොට අගට යෙදෙන කොටස ඉවත් කරයින් පස්සේ ඊට පෙර තියෙන හැම නමකම මුලකුරු සටහන් කරන්න පුළුවන් ඉනිෂියල් විදියට. ඉනිෂියල් ටයිප් කරද්දී මතක තියාගන්න හැම ඉනිෂියල් එකක් අගටම හැම අකුරක් අගටම තිතක් තියන්න මතක තියාගන්න. මොකද අපි කලින් දැක්ක ගොඩාක් ගිණුම ආරම්භ කරද්දී ඒදී ගොඩක් අයගේ තැරලා තිබුණා. ස්පේස් එකක්වත් නැති අය තිබුණා. ඒ නිසා ඒක මතක තියාගන්න. ඒ වගේම තමයි name donated by initial වලට ගියාන් පස්සේදී නාමයේ අගට තියෙන identity එකේ නම සඳහන් වෙන පරිදි අගට තියෙන කොටස හැර ඉතිරි ටික මුලට තියෙන කොටස මොනවාද ඉදිරියට තියෙන හැම කොටසක්ම විස්තර කරන්න පුළුවන්. ඒතකොට ඒ වගේම තමයි surname එක type කරන්න පුළුවන් ඔයාලට. ඒ වගේම mobile number අනිත් දේවල් නම් ගොඩක් අය ඒ දේවල් සාමාන්‍ය කාරණා. ඒ නිසා ඔයාලට ගැටලුවක් වෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න ඕනේ surname එක තෝරගන්න. ඒ වගේම initial type කරද්දී සහ surname එක හැර name donated by initial කොටසට දාන්න. initial විතරක් විස්තරාත්මකව විස්තර කළා. මොකද ගොඩාක් අයගේ account reject වෙලා තිබුණා මේ කියන කාරණාව නිසා. ප්‍රධානම කාරණාව ඒක. දෙවෙනි එකට ගියාන් පස්සේ ඔයා අර ටික කියන්නේ ඔයාගේ personal information fill කරායින් පස්සේදී ඊළඟට ඔයාගෙන් අහනවා ඔයාගේ residential information ඔයාගේ පදිංචිය පිළිබඳ විස්තර අහනවා. ඔබගේ දැන් පදිංචි ස්ථානේ ඔයාට හිමි එකක්ද දෙමාපියන්ට හිමි එකක්ද? මේ හැම දෙයක්ම ඔයාලට fill කරන්න ටික් කරන්න select කරන්න හැකියාවක් තිබෙනවා. address එක type කරන්න පුළුවන්. ජාතික හැඳුනුම්පතේ සඳහන් ලිපිනේම නම් පදිංචි වෙලා ඉන්නේ ඔයාලට පුළුවන් ජාතික හැඳුනුම්පතේ තියෙන ලිපින සඳහන් කරන්න. ලිපින සඳහන් කරද්දී address line 1 2 3 කියලා අපිට දීලා තියෙනවා. ඒ නිසා ඒ line භාවිතය කළාම fill කරන්න. මොකද එකම line එකේ address එකම type කරන්න යන්න එපා. ඔබගේ නගරයත් ඔබගේ address එකේ සඳහන් වෙලා තියෙනවා නම් අගට මේ දෙන්න ඔබ තෝරන්න බලාපොරොත්තු වෙන නගරය නම් නගරේ type කරන්න අවශ්‍යතාවයක් නැහැ. address line වල town කියලා ඊට යටින් option තැනක් තියෙනවා type කරන්න. එතෙන්ට නගරය type කරන්න. ඊට කලින් ඔයාගේ address එකේ තියෙන අනිත් line ටික fill කරන්න. එතකොට ඔයාගේ district එක තෝරන්න පුළුවන්. ඒ වගේම address එකේම පදිංචි වෙලා ඔයාගේ මේ ජාතික හැඳුනුම්පත සඳහන් ලිපිනේමද පදිංචි වෙලා තියෙන කියන්නේ සඳහන් කරන්න පුළුවන්. ඔයාට select කරන්න පුළුවන්. ඒතකොට ඒක select කරලා yes කියලා select කරත් එහෙම ඔයාට වෙනත් දේවල් පුරවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. no කියලා නම් ඔයා select කරන්නේ අනිවාර්යෙන් තව අවස්ථාවක් එනවා. ඔයාගේ residential address එක type කරන්න. එහෙම නැත්නම් ඔයාගේ පදිංචි ලිපිනේ type කරන්න. ඒතර පදිංචි ලිපිනේ type කරනවා නම් ඔයා අනිවාර්යයෙන්ම පදිංචි ලිපිනේට ඔයාගේ නමින් එන බිල් එකක් ලයිට් බිලක් වෙන්න පුළුවන්, වතුර බිලක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ජංගම දුරකථනය බිලක් වෙන්න පුළුවන්, බැංක් ස්ටේට්මන්ට් එකක් වෙන්න පුළුවන්. මේ කියන පිළිගත හැකි ලියවිල්ලක් ඔබගේ ලිපිනේ සඳහන් පැහැදිලිව අප්ලෝඩ් කරන්න මේකට පුළුවන් අවස්ථාවක් තිබෙනවා. එතකොට මේ ටික ෆිල් කරායින් පස්සේ ඔයාලට ඔයාගේ බැංකු ගිණුම් විස්තර පුරවන්න අවශ්‍ය වෙනවා. ඒකත් පුරවද්දී නැවත තවක් හොයලා බලලා පුරවන්න. ඔබගේ ඔබ සතු තියෙන බැංකු ගිණුමේ පාස්පෝර්ට් තියෙනවා නම් එහෙම නැත්නම් ඔබට ඩිජිටල් ස්ටේට්මන්ට් එකක් නම් එන්නේ. ඒක සඳහන් වෙන පරිදි බැංකුව බ්‍රාන්ච් එක සහ account number එක ෆිල් කරලා ඉවරලා ඊළඟ ස්ටෙප් එකට යන්න පුළුවන්. ඊළඟ ස්ටෙප් එකට ගියන් පස්සේදී අපිට පුළුවන් ඔයාගේ employee information ඔයා කොහේ රැකියාවක් කරන කෙනෙක් නම් මේකේ රැකියාව පිළිබඳ විස්තර ලබා දෙන්න. රැකියාව පිළිබඳ විස්තර ලබා දීමෙන් පසුව අහනවා ඔයාගෙන් දේශපාලනික ඔයා සම්බන්ධිත දේශපාලන අධිකාරියත් එක්ක සම්බන්ධතාවයක් තිබෙනවද? එහෙම නැත්නම් ඔබට දීප්ත පුරස්වභාවයක් තිබෙනවද? මේ වගේ විස්තර කිහිපයක් අහනවා. ඒ විස්තර ලබා දෙන්න හැකියාවක් තිබෙනවා. ඒ වගේම selfie ඡායාරූපයක් ලබා දෙන්න අවස්ථාවක් තිබෙනවා. මෙතනදි සැලකිලිමත් වෙන්න
කලින් ලබාගත් ඡායාරූපයක් මේකට අප්ලෝඩ් කරන්න යන්න එපා. මේ වෙලාවෙම ලබා ගන්න ගිණුම ආරම්භ කරන වෙලාවෙම ලබා ගන්න ශිල්පී ඡායාරූපයක්ම අප්ලෝඩ් කරන්න. ඒක අප්ලෝඩ් කරද්දී උරහිසින් ඉහළ තනි වර්ණයක් සහිත වසුබිමක් වෙත ගිහිල්ලා ඔබගේ සෙල්ෆි ඡායාරූපය ලබා ගන්නවා නම් තමයි අනිවාර්යයෙන්ම ගිණුම ආරම්භ වෙන්නේ. එහෙම නැත්නම් කාර්යම් ඔබගේ සමූහයක ඡායාරූපයක් ලබා ගත්තොත් එහෙම ඔබට මේ ගිණුම ආරම්භ කරගන්න හැකියාවක් නැහැ. වගේම අපැහැදිලි ඡායාරූප අප්ලෝඩ් කරලා තියෙනවා නම් අපි අනිවාර්යයෙන් ගිණුම ආරම්භ වෙන්නේ නැහැ. ඒ වගේම ඊළඟ අවස්ථාවේදී ඔබට ලැබෙනවා ඔබගේ ජාතක හැඳුනුම්පතේ ඉදිරිපස පෙනුම සහ පිටිපස පෙනුම ඡායාරූපගත කරන්න. ඒක ඡායාරූපගත කරද්දී සැලකිලිමත් වෙන්න. ෆ්ලෑෂර් එක ඕෆ් කරගෙන වෙලා ෆොටෝ එක ගන්නව වඩා හොඳයි. මොකද මෙතනත් එලියක් තියෙන තැනකට එහෙම නැත්නම් ලයිට් තියෙන තැනකට ගිහිල්ලා ෆොටෝ එක ගන්න හොඳයි. මොකද ආලෝකය අර අපේ ලැමිනේටින් පසුබිමට ලැබුණාන් පස්සේ ඔබ දන්නවා දිලිසෙනවා. ඒකට ඒ නිසා අපිට මේක චෙක් කරන්න යද්දී අපිට ගොඩක් අපහසුතාවයකටපත් වෙනවා වගේම ඔයාගේ ඉරුම රිටර්න් වෙන්නත් පුළුවන්. ඒ නිසා ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න. ඡායාරූප ලබාගෙනදී ජාතික හැඳුනුම්පත හෝ විදේශ ගමන් බලපත්‍රය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බැංකු ගිණුමක් වෙන්න පුළුවන්. බිලින් ප්‍රූෆ් එකක් වෙන්න පුළුවන්. ඕනම දෙයක අපිට අවශ්‍ය කොටස පමණක් ගන්න. ජාතික හැඳුනුම්පත නම් සම්පූර්ණ කොටස ගන්න අවශ්‍ය වෙනවා. ඉදිරිපස පෙන්නුම පසුපස පෙන්නුම. ඒ වගේම බැංකු ගිණුමක නම් ඔබගේ බැංකු ගිණුම් විස්තර තියෙන කොටස විතරයි අපිට අවශ්‍ය වෙන්නේ. ඒ කියන්නේ ගිණුම් අංකය, ඊට පස්සේ බැංකුව, බ්‍රාන්ච් එක, ඔයාගේ නම, ඩෙන්ටිටි නම්බර් එක, ඒ වගේ තොරතුරු සටහන් වෙන පිටුව තියෙනවනේ. ඒ පිටුව විතරයි අපිට අවශ්‍ය වෙන්නේ. ඒකත් ලං කරලා ගන්න. මොකද එතකොට අපිට පැහැදිලි මේ කියන තොරතුරු පරීක්ෂා කරන්න නිරීක්ෂණය කරන්න. ඒ වගේම තමයි ඔබ ඩිජිටල් ස්ටේට්මන්ට් එකක් නම් ඔබ ලබා දෙන්නේ. එහෙම නැත්නම් ඔබට ලැබෙන ඊ ස්ටේට්මන්ට් එකක් නම් ඔබ මේකට අප්ලෝඩ් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකෙත් ඔයාලට ස්ක්‍රීන්ෂොට් එකක් හරි එහෙම නැත්නම් ඒක ක්‍රොප් කරලා අරගෙන ඉවරලා හරි අපිට අප්ලෝඩ් කරන්න පුළුවන්. ඒ අපිට අවශ්‍ය කොටස පමණක් අප්ලෝඩ් කරන්න. අපිට ස්ටේට්මන්ට් එකේ ඔයාගේ විස්තර සඳහන් වෙන කොටස පමණයි අවශ්‍ය වෙන්නේ. ඒක අප්ලෝඩ් කරන්න සැලකිලිමත් වෙන්න. ඒ වගේම තමයි ගිණුම ආරම්භ කරද්දිම ටර්ම්ස් ඇන්ඩ් කන්ඩිෂන් කීපයක් තිබුණා. ගිණුම අපේ CDS ගිණුමක් ආරම්භ කරනවා නම් අවශ්‍ය කරන හොඳේසි ඒ පිළිබඳ සිංහල දෙමළ සහ ඉංග්‍රීසි කියන භාෂා තුනින්ම මුද්‍රණය මේ සටහන් කරලා දෙනවා. ඔබට පුළුවන් මේ හැම දෙයක්ම කියවලා බලලා ඔබට ගැලපෙනවා නම් ඒවට ටික් එකක් දාගෙන යන්න. ටික් එකක් දාගෙන ගිහලා ඔයාලට ගිණුම ආරම්භ කරන්න පුළුවන්. සබ්මිට් කරන්න පුළුවන් මේ ඇප්ලිකේෂන් එක. සබ්මිට් කරගමන්ම ඔයාට ඔයාගේ ඊමේල් එකට එනවා ඔයා තෝරගත්ත තැරැව්කාර සමාගමේ ડોකියුමන්ටේෂන් ඔෆිසර් කෙනෙක්ගේ ටෙලිෆෝන් නම්බර් එක සහ කම්ප්ලයන්ස් ඔෆිසර් කෙනෙක්ගේ ටෙලිෆෝන් නම්බර එක ඔයාට එනවා. ඒ වගේම ඔවුන්ගේ ඊමේල් ඇඩ්‍රස් පවා ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එකට එනවා. දැන් ඔබ ඉදිරිපත් කරපු ඇප්ලිකේෂන් එක තියෙන්නේ තවම තැරැව්කාර සමාගමේ ඔවුන් ඕතරයිස් කරාම ඔවුන් අනුමත කරායින් පස්සේදී ඒක කොළඹ කොටස් වෙළඳපොළට එනවා. CDS එකට එනවා. එහෙම නැත්නම් මධ්‍යම තැන්පතු කමේට එනවා. මධ්‍යම තැන්පතු කමෙන් ඔබගේ තොරතුරු නැවත වතාවක් පරීක්ෂා කරලා බලලා ගිණුම ආරම්භ කරනවා. ඊටාම සුළු කාල සීමාවක් තුළ. එතකොට අපි හිතමු ගිණුම ආරම්භ වෙලා නැහැ. ආරම්භ වුණාන් පස්සේ අනිවාර්යෙන් ඔයාට CDS එකෙන් එහෙම නැත්නම් මධ්‍යම තැන්පතු ක්‍රමයෙන් ඔබගේ ඊමේල් ගිණුමට ඊමේල් එකකින් අපි කන්ෆර්ම් කරනවා account එක open වෙලා තියෙන කියලා. එතකොට මේක submit කරගම් පමණින් account එක open වෙන්නේ නැති නිසා ඒකට ඔබට ඊමේල් එකකින් කන්ෆර්ම් කරලා නැත්නම් account එක open වෙලා නැහැ open වෙලාද නැද්ද කියන එක කන්ෆර්ම් කරලා නැති තාක්කල් ඔයාලට check කරන්න සිද්ධ වෙන්නේ ඔයාගේ තැරැව්කාර සමග විස්තර ඔයාලට ඊමේල් එකට කියලා තියෙන ඒ ඊමේල් එකේ තියෙන ටෙලිෆෝන් නම්බර් වලට කතා කරලා බලන්න කොහොමද මොකද වෙලා තියෙන්නේ මගේ ගිණුමේ අතපසුවීමකින් මොන හරි වැරද්දක් වෙලා තියෙනනම් ඔවුන් ඒක රිජෙක්ට් කරලා තියෙන පුළුවන් එහෙම නැත්නම් ඔයාට නැවත වතාවක් ෆිල් කරන්න ඔයාට ඉවල තියෙන පුළුවන් ඒ කියන කාරණාව සිද්ධ වෙලා තියෙන පුළුවන්. ඒ නිසා ඔවුන් එක්ක සම්බන්ධ වෙන්න ඔවුන් සම්බන්ධ කරගන්න හැකියාවක් නැත්නම් කෙලින්ම කොළඹ කොටස් වලද බල මධ්‍යම තැන්පතු ක්‍රමයේ හෝ කොළඹ කොටස් වලද බල අපේ දුරකථන අංක වලට අමතන්න. එතකොට අපි ඔබ මේ කියන කාරණා සම්බන්ධව හොයලා බලන්න අපිට හැකියාවක් තිබෙනවා. ඒ වගේම ගිණුම ආරම්භ කරායින් පස්සේ මම කලින් කිව්වා වගේ ඔයාට CDS එහෙම නැත්නම් මධ්‍යම තැන්පතු ක්‍රමෙන් ඊමේල් එකකින් කන්ෆර්ම් කරනවා. ඒකම ඔයාලට ගනුදෙනු කරන්න පුළුවන්. එතකොට මම කලින් කිව්වා වගේ CSE මොබයිල් ඇප් එකේ මෙන්න වගේ සේවාවන් ලබා ගන්න පුළුවන්. වෙළඳපොළ තොරතුරු ලබා ගන්න පුළුවන්. ඒ වගේම මම කලින් කිව්වා වගේම announcements ගන්න පුළුවන්. අද දවසේ වෙළඳපොළ මිල ඉහළගේ සමාගම් පහළගේ සමාගම් කියලා තොරතුරු බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ කියන ගිණුම ආරම්භ කරලා නම් තියෙන ඔයාලට දැන් ගනුදෙනු කරන්න පුළුවන්. මොකද ගිණුමක් ආරම්භ වෙලා කියලා ඔයාලට CDS එකකින් කන්ෆර්මේෂන් එක ඇවිල්ලා නම් තියෙන්නේ. ඔයාලට කොටස් මිලදී ගන්න පුළුවන්. කොටස් මිලදී ගන්න නම් ඔයාලා දැන් කලින් තෝරගත තැරැව්කාර සමාගමේ බැංකු ගිණුමට ඔවුන් බැංකු ගිණුම විස්තර ඔබට ලබා දෙනවා. ඒ ලබා දෙන බැංකු ගිණුමට මුදල් බැර කරයින් පසුව ඔබට පුළුවන් ඔබගේ ජංගම දුරකථනය භාවිතා කරලා හෝ එහෙම නැත්නම් ඔයාගේ පරිගණකය භාවිතා කරලා ඔන්ලයින් ට්‍රේඩින් පහසුකම් එහෙම නැත්නම් අන්තර්ජාල ගනුදෙනු පහසුකම් භාවිතා කරලා කොටස් මිලදී ගන්න. ඒක ගන්න ඔයාලට අනිවාර්යයෙන්ම මගේ තැරැව්කාර සමාගමකට කතා කරලා වෙලා ඔන්ලයින් ට්‍රේඩින් පහසුකම රික්වෙස්ට් කරන්න එහෙම නැත්නම් ඉල්ලීමක් කරන්න. ඒතකොට ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එකට ඔයාට ඊමේල් එකකින් දැනුම් දෙවි යූසර් නේම් එක පාස්වර්ඩ් එක ලබා දෙවි. එතකොට ඔයාලට පුළුවන් ඒක භාවිතා කරලා ඔවුන්ගේ තැරැව්කාර සමාගම භාවිතා කරන
අන්තර්ජාල ගනුදෙනු පහසුකම භාවිත කරලා කොටස් මිලදී ගන්න විකුණන්න හැම දෙයක්ම කරන්න පුළුවන්. එතකොට මධ්‍යම තැන්පතු ක්‍රමයට කොටස් මිලදී ගන්නවා නම් ඔයාගේ තැරවකාර සමාගමේ බැංකු ගිණුමට මුදල් බැර කිරීමෙන් අනතුරුව සංකේත ගනුදෙනු පද්ධතියට ඔයාගේ මධ්‍යම තැන්පතු ක්‍රම ගිණුම හරහා අපිට එහෙම නැත්නම් තැරවකාර සමාගමෙන් ඔබට ලබා දෙන ඔය කියන අන්තර්ජාල ගනුදෙනු පහසුකම හරහා අපේ කොටස් වෙළඳපොලේ තියෙන සංකේත ගනුදෙනු පද්ධතිය කියන එහෙම නැත්නම් ඔටෝමේටඩ් ට්‍රේඩින් සිස්ටම් එක තමයි අපි වෙළඳපොල ගනුදෙනු කළමනාකරණය කරන්න භාවිත කරන ගනුදෙනු පද්ධතිය. මේ ගනුදෙනු පද්ධතියට ඔයාගේ තැරවකාර සමාගමේ ගනුදෙනු පද්ධතියෙන් එහෙම නැත්නම් ඔන්ලයින් ට්‍රේඩින් පහසුකම හරහා ඇනුමක් ලබා දෙන්න පුළුවන් කොටස් මිලදී ගැනීමේ ඇනුමක් එහෙම නැත්නම් කොටස් විකිණීමේ ඇනුමක් ලබා දෙන්න පුළුවන්. ඒක ස්වයංක්‍රීය ගනුදෙනු පද්ධතිය තුළ ගැළපීමකින් පසුව ඔයාගේ ගිණුමට කොටස් බැරවීමක් වෙනවා. ඒ වගේම ඔබ කොටස් විකුණන කොටස් හරවීමක් වෙනවා. ඔයාගේ ගිණුමෙන් ඉවත් කරලා මිලදීගත් කෙනාගේ ගිණුමට බැර කරනවා. එතකොට ඒ වගේම තැරවකාර සමාගමේ ඔබගේ ඊමේල් ඇඩ්‍රස් එකට අර මේ ගනුදෙනුවට සම්බන්ධ වන ගනුදෙනු ප්‍රකාශනයක් එනවා. එතකොට මේක තමයි ගනුදෙනු සම්බන්ධව මූලික හඳුන්වා දීම. එතකොට අපි වෙළඳපොළ ගනුදෙනුවක් කරනවා නම් ඔබට ගනුදෙනු කරද්දී අවශ්‍ය වෙන තවත් එක් කොන්දේසි වර්ග කිහිපයක් ගැන කතා කරලා මම ඔන්ලයින් ට්‍රේඩින් ප්ලැට්ෆෝම් එකට යන්නම්. ඔයාට ගනුදෙනුවක් කරද්දී මෙන්න මේ වගේ කොන්දේසිත් එක්ක ඇනුම් ඉදිරිපත් කරන්න හැකියාවක් තියෙනවා. මිලදී ගැනීමේ ඇනුමක් වෙන්න පුළුවන්, කොටස් විකිණීමේ නැත්නම් විකිණීමේ ඇනුමක් වෙන්න පුළුවන්. බයි ඕඩර් එකක් වෙන්න පුළුවන්, සෙල් ඕඩර් එකක් වෙන්න පුළුවන්. එතකොට FOK කියලා ඔප්ෂන් එකක් තියෙනවා. එහෙම නැත්නම් fill or kill කියන තමයි මේක කෙටිම කිව්වොත් එහෙම fill or kill කියන ඔප්ෂන් එක භාවිත කරන්නේ ඔබට මේ වෙලාවේ අපි හිතමු උදාහරණයකට X කියන සමාගමේ කොටස් 100ක් ගන්න අවශ්‍යයි නම් මේ වෙලාවේ කොටස් 100 ලබා ගත්තේ නැත්නම් ඊළඟ මොහොතේ කොටස් 100 අරගෙන වැඩක් නැහැ කියලා ඔයාලට හිතෙනවා නම් එහෙම නැත්නම් මේ සම්පූර්ණ ඇනවුම ඔබ ලබා ගන්න ඕනේ. එහෙම නැත්නම් තව සුළු මොහොතකින් මේ කොටස් වර්ගයේ මට එක කොටසක්වත් එපා කියලා වගේ කොන්දේසියක් ඔබට හිතෙනවා නම් ඔබට පුළුවන් FOK කියන ඔප්ෂන් එක භාවිත කරන්න. මුළු ඇනවුමම සම්පූර්ණ වීම හෝ එහෙම නැත්නම් අවලංගු වෙනවා සම්පූර්ණ ඇනවුම. ඒ වගේම තමයි IOC කියන ඔප්ෂන් එකක් තියෙනවා. immediate or cancel. ලබාගත හැකි ප්‍රමාණයක්. එහෙම නැත්නම් ඔබ X කියන සමාගමේ කොටස් 100ක් බලාපොරොත්තු වෙනවා. අපි තුන් 50යි නම් මේ වෙලාවේ ගන්න පුළුවන් හැකියාව තිබුණේ 50ක් වගේ උඹට බැර වෙනවා. ඒ වගේම ඉතිරි 50 කැන්සල් වෙලා යනවා. එහෙම නැත්නම් immediate or cancel කියන ඔප්ෂන් එක භාවිත කරන්න පුළුවන්. ඒ වගේම අද දවසේ වෙළඳපොළ ගනුදෙනු කරන දවසක් තුල වෙළඳපොළ ගනුදෙනු කරන කාලය තුල වෙළඳපොළ ගනුදෙනු අවසන් වන තෙක් බලංගු වන ඕඩර් එකක් දාන්න පුළුවන් ඩේ ඕඩර් එකක් විදිහට. ඒ වගේම GTC කියන ඕඩර් එකක් දාන්න පුළුවන් ඕඩර් ටයිප් එකක් තියෙනවා. ගනුදෙනු කරන දින 5ක් අවසානයේ ගනුදෙනුව අවලංගු වෙනවා. ඒ කියන්නේ ඔබට පුළුවන් ඉදිරි ගනුදෙනු කරන දින 5ක් දක්වා මේ කියන ගනුදෙනුව වළංගු වන ආකාරයට ඉදිරිපත් කරන්න. අපි හිතමු X කියන සමාගමේ කොටසක ඉදිරි දින 5 තුල වෙළඳපොළ හැසිරීම ගැන ඔබට පුරෝකථනයක් තිබෙනවා නම් ඒ පුරෝකථනයට අනුව ඔබට පුළුවන් ඉදිරියේදී මිල අඩුවීමක් නම් ඔබ දකින්නේ ඔබට පුළුවන් අද දවසේ වෙළඳපොළ මිලට සාපේක්ෂව අඩු වෙළඳපොළ වටිනාකමක් සහිතව ඉදිරිපත් කරන වෙළඳපොළකට ඇනෝමක් එක දින 5ක් වළංගු DTC කියන ඇනෝම ඉදිරිපත් කරොත් එහෙම. GTD කියන ඇනෝම ඉදිරිපත් කරොත් එහෙම ගනුදෙනු කර දින 5ක් තුල ඔයාට ඕන දවසක් සිලෙක්ට් කරන්න පුළුවන්. අපි එක දිනක් අවසානයේ, දින දෙකක් අවසානයේ, දින තුනක් අවසානයේ හෝ හතරක් හෝ පහක් කියන අවසානයේ විදිහට සිලෙක්ට් කරන්න පුළුවන්. ඒ වගේම තමයි ගනුදෙනු දිනය තුල කිසියම් ටයිම් එකක් සිලෙක්ට් කරලා ඔයාලට පුළුවන් ගනුදෙනුවකට ඇනවුමක් ඉදිරිපත් කරන්න. ඒ ගනුදෙනුවෙන් පසුව එහෙම නැත්නම් ඒ කාලයෙන් පසුව ඒ ගනුදෙනුව එහෙම නැත්නම් ඇනවුම අවලංගු වෙලා යනවා. ඒක GTT කියන ටයිප් එකෙන් අපිට දකින්න පුළුවන්. මේ හැම දෙයක්ම මම ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකකට ගිහින් පෙන්නන්නම්. ඒ වගේම OPG කියන පූර්ව ආරම්භක කාලය තුල පමණක් වළංගු වන ආකාරයේ ගනුදෙනු මේ ඇනවුමක් ඔබට ඉදිරිපත් කිරීමේ හැකියාවක් තිබෙනවා. එතකොට ඔබ තරවකාර සමාගමක් සමග සම්බන්ධ වුණායින් පස්සේ සම්බන්ධ වෙන්න ඕන කියලා මම කලින්ම කිව්වා මේ කියන මේ ඔන්ලයින් ට්‍රේඩින් ප්ලැට්ෆෝම් එක ගන්න නම් ඒ තරවකාර සමාගම් භාවිත කරන්නේ වෙනස්ම විදිහේ තරවකාර සමාගම් කියන්නේ වෙනස්ම විදිහේ අන්තර්ජාල ගනුදෙනු පහසුකම් ක්‍රමවේද භාවිත කරනවා වෙන්න පුළුවන්. සමහර කෙනෙක් ඒ ට්‍රේඩ් භාවිත කරනවා වෙන්න පුළුවන්, ඩිරෙක්ට් FN කියන ඇප් එක භාවිත කරනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔවුන්ගේ වෙබ් පෝර්ටල් එක භාවිත කරනවා වෙන්න පුළුවන්. මේ වගේ විවිධ ක්‍රම භාවිත කරනවා වෙන්න පුළුවන්. ඒක ලැබෙන්නේ තරවකාර සමාගමෙන් නිසා ඔබට සිද්ධ වෙන තරවකාර සමාගමෙන් තමයි මේ කියන යූසර් නේම් එක පාස්වර්ඩ් එක ලබා ගන්න ඕනේ. ඒ වගේම ඒ පාස්වර්ඩ් යූසර් නේම් ලබා ගත්තායින් පස්සේ මොන හරි පාස්වර්ඩ් එක සම්බන්ධව account එක සමහර ලොක් වෙලා තියෙන පුළුවන්. ඒ සම්බන්ධව කතා කරනවා නම් අනිවාර්යයෙන්ම ඔබගේ තරවකාර නියෝජිතයට කතා කරන්න ඉස්සර වෙලාම. එතකොට ඔහු කියනවා නම් ඔවුන්ගේ IT division එකට කතා කරන්න ඕනේ කියලා. IT division එකට කතා කළ වෙලාව ඔයාලට පුළුවන් ඔයාගේ account එක unlock කරගන්න. එහෙම නැත්නම් password එක change කරගන්න අවශ්‍යතාවයක් තියෙනවා. මොන හරි දෙයක් තියෙනවා නම් ඒ වගේ දේවල් කරගන්න පුළුවන්. මේ කියන තරවකාර සමාගම මත වෙනස් වෙනවා. ඒක ඒ වගේම ඒ කියන platform එක මත වෙනස් වෙනවා. එතකොට දැන් ඔබ මේ කියන මොනවාද platform එක ලබා ගන්න නම් තියෙන්නේ දැන් ඔබට පුළුවන්
ගනුදෙනුවක් කරන්න එහෙම නැත්නම් ගනුදෙනු කරන්න පුළුවන්. ගනුදෙනු කරද්දී අපිට පුළුවන් ඔවුන් ලබා දෙන platform එක පාවිච්චි කරලා අපිට පුළුවන් ගනුදෙනු කරන්න. එතකොට මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ A-Trade කියන app එක භාවිත කරලා කොහොමද කොටස් මිලදී ගන්න විතරන්න කොහොමද කියන දේ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට A-Trade කියන option එක මේ මොනවාද මේ platform එක භාවිත කරායින් පස්සේ මම අර කලින් පෙන්නුවා වගේ ඔයාලට login එකකට යන්න වෙනවා. මොනවාද මේ login එකට ගිහිල්ලා ඔයාගේ username එක password එක දීලා මේ විදිහට අපිට පුළුවන් interface එක දකින්න මේ වගේ අපේ A-Trade කියන ගනුදෙනු ක්‍රමවේදය එහෙම නැත්නම් online trading පහසුකම තුල ඔබට මේ online trading පහසුකම ගනිද්දී අපි කලින් කිව්වා වගේම රතු පාට කොළ පාට සහ සංකේත වගේ දේවල් එක්ක තමයි අපිට මේ කියන මේ අන්තර්ජාල ගනුදෙනු පහසුකම එහෙම නැත්නම් මේ කියන platform එක දකින්න පුළුවන් වෙන්නේ. මොකද වෙළඳපොලේ ගනුදෙනු කරන සමාගම් එහෙම නැත්නම් listed companies 300කට ආසන්න තියෙනවා. එහෙම නැත්නම් licensed සමාගම් 300කට ආසන්න ප්‍රමාණයක් වෙනවා. ඒ වගේම ඒ සමාගම් එක සමාගමක් මූල්‍ය සුරකම්පත් වර්ග කිහිපයක් නිකුත් කරලා තියෙන පුළුවන්. ඒ නිසා අපිට සුරකම්පත් වර්ග ගොඩාක් අපිට වෙළඳපොලේ දකින්න පුළුවන්. ඒ නිසා සංකේත භාවිතා කරනවා වගේම වර්ණ ගැන්වීම් වලින් තමයි අපිට මේක හඳුනා ගන්න සිද්ධ වෙන්නේ වෙළඳපොල හැසිරීම. කලින් කිව්වා වගේම රතු පාටින් දකිනවා නම් අපි දකින්නේ අනිවාර්යයෙන්ම පෙර ගනුදෙනුවට හෝ පෙර ගනුදෙනු දිනයට සාපේක්ෂව මිල අඩුවීමක්. කොළ පාටින් දකිනවා නම් අපි දකින්නේ අනිවාර්යයෙන්ම පෙර ගනුදෙනුවට හෝ පෙර ගනුදෙනු අවසන් වටිනාකමට සාපේක්ෂව වැඩිවීමක්. ඒ වගේම තමයි සංකේතාත්මකව තමයි අපි ඒ සමාගම අපි දකින්නේ කොටස් වෙළඳපොලේදී. ඒක ඔබට දකින්න පුළුවන් මේ දැන් මේකට ස්ක්‍රීන් එකට ගියොත් එහෙම ස්ක්‍රීන් එකේ අපි ඉස්සරහම දකිනවා පල්ලෙහාට ගියොත් එහෙම BOPL.N04ක් දකින්න පුළුවන්. මෙතන අපි කම්පැනි එකට ගියොත් එහෙම බුගවන්තලාව ටී ප්ලාන්ටේෂන් කියන මේ කම්පැනි එක තමයි ඒක දකින්න වෙන්නේ BOPL.N04.04. LIOC.N04.04 කියලා අපි දකින්නේ ලංකා IOC PLC කියන කම්පැනි එකේ සංකේතාත්මකව දකින්න පුළුවන් විදිහේ කෙටි අක්ෂර කීපය. එහෙම නැත්නම් අපි මේ කියන සමාගම අපි දකින්නේ මේ විදිහට. N04.04න් අපි දකින්නේ මේ සමාගම නිකුත් කරලා තියෙන සුරකම්පත් වර්ගයේ ඡන්ද බලයේ සහිත මේ කොටසක් සුරකම්පත් වර්ගයක් නම් N04.04කින් අපිට දකින්න පුළුවන්. ඒ වගේම ඔබට දකින්න පුළුවන් මෙතෙන්ට ගියාම SEYB.X04.04ක් දකින්න පුළුවන්. ඔබට දකින්නවා ඔබට පේනවා ඇති මේකේ X04.04කින් දකින්නේ ඒ ඡන්ද බලයේ රහිත කොටසක් නම් නිකුත් කරලා තියෙන්නේ සෙලාන් බැංකින් සමාගම නිකුත් කරලා තියෙන ඡන්ද බලයේ රහිත කොටස තමයි X04.04ෙන් දකින්න පුළුවන් වෙන්නේ. මේ වගේ අපිට මේ පිළිබඳව කතා කරනවා නම් අපිට අපේ වැඩසටහනක් එක්ක සම්බන්ධ වුණොත් එහෙම මූලික හඳුන්වා දීමේ වැඩමුළුවක් එක්ක සම්බන්ධ වුණොත් එහෙම අපිට පුළුවන් මේ පිළිබඳව විස්තරාත්මකව කතා කරන්න. මම මේ මූලික දැනුවත් කිරීමක් කරයි කරේ සම්බන්ධව. දැන් ඔබ අන්තර්ජාල ගනුදෙනු පහසුකම් භාවිත කරලා ගිණුමක් ආරම්භ කරලා තියෙන කෙනෙකුට නම් කොටස් මුලදී ගිණීමේ හැකියාවක් තිබෙනවා සහ ඔබගේ CDS ගිණුමේ තියෙන කොටස් විකිණීමේ හැකියාවක් තියෙනවා. මෙන්න මේ කියන තිරය දකින පහසුකම භාවිත කිරීමෙන් පසුව. එතකොට ඔබට මේකෙදී අපි උඩටම ගියොත් එහෙම මේක ටැබ් වල විස්තරාත්මකව කරත් එහෙම ඊට කලින් මම ඔබට පැහැදිලි කරන්නම්. දැන් ඔබ ලොග් වෙලා නම් තියෙන account එකට ලොග් වෙලා තියෙද්දි මෙතන ඔබගේ යූසර් නේම් එක පෙන්නනවා. ඒ වගේම මාකට් එක ඕපන් එහෙම නැත්නම් මාකට් එක ගනුදෙනු කරන වෙලාවක් නම් මෙතනින් ඕපන් කියලා පෙන්නනවා. ඒ වගේම මාකට් එක දැන්ට මේ වෙලාවෙදී ගනුදෙනු කරන්නේ නැහැ නේ. මේ වෙලාවේ අද දවසේ දැන් වලදපුර ගනුදෙනු අවසන් වෙලාලා තියෙන්නේ. ඒ නිසා අපිට මෙතන පෙන්නන්නේ ක්ලෝස් කියලා. එතකොට අපිට පුළුවන් වෙළඳපොළ ගනුදෙනුවක් කරද්දී මෙතන තීරණාත්මක හොර බැලුවොත් එහෙම අපිට තීරණය කරන්න පුළුවන් ඕපන් වෙලාවක්ද මේ වෙලාවේ ක්ලෝස් වෙලාවක්ද කියලා. ඒ වගේම තමයි නොටිෆිකේෂන් මොනවද මේ announcement තියෙනවා. මෙතන බලන්න පුළුවන් CSC එකෙන් ලබා දෙලා තියෙන announcement මොනවද. මෙතන ගත්තොත් එහෙම මේ සමාගම කරලා තියෙන announcement එකක් අපිට දෙන්න දකින්න පුළුවන්. ඒ වගේම සමාගම් කීපයක් දැන්ට කරලා අද දවසේ කරලා තියෙන announcement අපිට මෙතනින් දකින්න හැකියාවක් තිබෙනවා. ඒ වගේම තමයි ඔබගේ තරයුකාර සමාගමේ මොන හරි announcement එකක් දීලා දෙනවා. ඒ පිළිබඳව ඔබට මෙතනින් ලබා ගැනීම හැකියාවක් තිබෙනවා. ඒ වගේම මෙතෙන්ට ගිහලා ඔයාලට settings වලින් මොන හරි customize කරගන්න පුළුවන්. මේ කියන මොනවාද online trading පහසුකම ඔබට කැමති ආකාරයේ වර්ණ ගැනීමක් එහෙම නැත්නම් themes එක වෙනස් කරගන්න, font එක වෙනස් කරගන්න, මේ හැම දෙයක්ම කරගැනීමේ හැකියාවක් තිබෙනවා. එතකොට මේ කියන කාරණා එක්ක අපි ගියොත් එහෙම වෙළඳපොළ ගනුදෙනුවක් කරද්දී කොහොමද ගනුදෙනුවක් කරන්න කියන දේ ගැන කතා කරමු. ඊට කලින් අපි බලමු වෙළඳපොළ අපිට දකින්න පුළුවන් මෙතෙන්ට watch කරගෙන ගියොත් එහෙම custom watch එකට යන්න පුළුවන්. අපිට සම්පූර්ණ full watch එකකට යන්න පුළුවන්. මෙතෙන්ට ගියාම පස්සේ සම්පූර්ණ වෙළඳපොළ තමයි මේ දකින්න පුළුවන් වෙන්නේ. වෙළඳපොළේ හැම සමාගමකම සුරක්ෂිත වර්ගයකින් විස්තර මෙතනින් සටහන් වෙනවා. එතකොට ඒකෙදි security එක එහෙම නැත්නම් මේ සමාගමේ සුරක්ෂිත වර්ගයේ කම්පැනි මොකද්ද? අවසානටම මිලදී ගන්න බලාපොරොත්තු වෙන ප්‍රමාණය කොච්චරද? ඒ වගේම කීය කොපමණ වටිනාකමකටද මේ කියන කොටස් ප්‍රමාණය විකුණන මිලදී ගන්න බලාපොරොත්තු වෙන්නේ? විකුණන්න බලාපොරොත්තු වෙන මිල කීයද? ඒ වගේම විකුණන කොච්චර ප්‍රමාණයක් විකුණන්න බලාපොරොත්තු වෙන ඉන්නවද? එහෙම නැත්නම් කොටස් ප්‍රමාණයක් තියෙනවද කියන දේ ගැන, ඒ වගේම පෙර ගනුදෙනුව සිදුුනේ කොපමණ වටිනාකමකටද කියන දේ ගැන වගේම
ඒ ගනුදෙනුවේ කොච්චර කොටස් ප්‍රමාණයක් සිදු වුණාද ඒ වගේම ප්‍රතිශතාත්මකව ඊට පෙර ගනුදෙනු සාපේක්ෂව මිල වැඩිවීමකින්ද අඩුවීමකින්ද දකින්න පුළුවන් වෙන්නේ කියන දේ ගැන වගේම අද දවසේ ඒ සමාගමේ ටර්න් ඕවර් එක කොච්චරද හැම තොරතුරක්ම ඔබට බලන්න පුළුවන්. මොකද මේ හැම තොරතුරක්ම ඔබට වැදගත් වෙනවා තීරණයක් ගනිද්දී වෙළඳපොළ තීරණයක් ගනිද්දී ඔබ ආයෝජනය කරන්න යන්නේ ඔබ මහන්සියෙන් උපයාගත් මුදල් නිසා වෙළඳපොළ ගනුදෙනුවක් කරන්න කලින් දෙපාරක් හිතන්න. මොකද ඔබ ආයෝජනය කරයින් පස්සේදී මිල පහළ යාමක් සිදු වුණොත් එහෙම ඔබට නැවත වතාවක් අලාභයක් සිදු වෙන්න පුළුවන්. කොටස් විකුණුවොත් විතරක් අලාභයක් සිදු වෙන්න පුළුවන්. ඒ නිසා ගනුදෙනුවක් සිදු කරන්න කලින් ඔබ අනිවාර්යයෙන්ම විශ්ලේෂණය කරන්න හොඳයි. මොකද ඔබට ගැළපෙන විශ්ලේෂණ ක්‍රමවේදයක් භාවිත කරලා විශ්ලේෂණය කරන්න. ඒකට මේ කියන තොරතුරු හැම එකම වැදගත් වෙනවා වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතෙන්දි මම අර කලින් කෝගේ ෆුල් වොච් එකකට යන්න පුළුවන්. ඒකට සම්පූර්ණ වෙළඳ බලය දකින්න පුළුවන්. ඒ වගේම කස්ටම් වොච් එකකට යන්න පුළුවන්. ඔබට කැමති සමාගම විතරක් මෙතන සිලෙක්ට් කරගන්න පුළුවන්. මෙතෙන්ට ගිහිල්ලා අපිට පුළුවන් මේ සමාගම තියෙන්න ඕනද නැද්ද කියන දේ ගැන තීරණයක් ගන්න. අපිට පුළුවන් මේ සමාගම මෙතනින් අයින් කරගන්නවද නැද්ද. ඒ වගේම සමාගමක් ඇඩ් කරගන්නත් පුළුවන්. ඔබට මෙතෙන්ට ගිහිල්ලා සමාගමක් ඇඩ් කරගන්න පුළුවන්. එතකොට අපිට පුළුවන් කස්ටම් වොච් එකක් එහෙම නැත්නම් ඔබට කැමති සමාගම් විතරක් තෝරගෙන ෆුල් වොච් එකක් හෝ කස්ටම් වොච් එකක් ඔබට හදාගන්න පුළුවන් මේ තිරය ඔබට ගැළපෙන විදිහට. ඒ වගේම සුරකම්පත් වර්ගම අනුව ඒ වගේම අද දවසේ මිල වැඩිමුණු සමාගම් පිළිබඳ විස්තර මේ වගේ හැම දෙයක්ම ඔබට බලන්න පුළුවන්. වොච් කියන එකට ගියාම අද දවසේ වෙළඳපොළ පිරිවැටුමකින් වැඩිම පිරිවැටුමකින් යුක්ත සමාගම් මොනවද කියන දෙක වගේම හැම තොරතුරක්ම ඔබට වොච් කියන ඔප්ෂන් එකට ගියාම බලන්න පුළුවන්. ඒ වගේම මාකට් කියන ඔප්ෂන් එකට ගියාම පස්සේ මාකට් එකේදී වෙළඳපොළ ට්‍රේඩ් බුක් එක එහෙම නැත්නම් අපි වෙළඳපොළ එහෙම නැත්නම් ඊළඟ පොත් කොච්චර මිලදී ගන්න තියෙනවද විකුණන්න තියෙනවද කියන දේ ගැන අපිට පුළුවන් මේකට ගිහිල්ලා අපි කැමති ඕනම සමාගමක් මෙතනට ගියාම පස්සේ සිලෙක්ට් කරායින් පස්සේ අපිට ඒ සමාගමේ පිළිබඳ තොරතුරු يعني ගණදර පිළිවෙලම පිළිබඳ තොරතුරු ලබා ගන්න පුළුවන්. ට්‍රේඩ් ටයිම් එක කොච්චර ඊට අමතරව ගත්තොත් එහෙම මාකට් ඩෙප්ත් කියන එකත් ඔබට වැදගත් වෙන නිසා මම පොඩ්ඩක් ඒක ගැන කතා කරන්නම්. මාකට් ඩෙප්ත් කියන එකට ගියාන් පස්සේදී මේකදී ඔබ තීරණයක් ගන්න අවශ්‍ය කරන තවත් එක් තැනක් වෙනවා මේක. මම බලන LIOC කියන කම්පැනි එකේ මම ගන්න උදාහරණයකට මේ සමාගම ගන්නේ. මේ සමාගමේ මේ මෙතෙන් දිගට දැන් ඔබ බලාපොරොත්තු වෙන ඉන්න මේ සමාගමේ කොටස් මුලින් දී ගන්න උදාහරණයකට මේ සමාගම තෝරගන්නේ. මේ වෙද්දී ඔබ ගනුදෙනුවක් ඔබ ඇනුමක් වෙළඳපොළ ඉදිරිපත් කරන බලාපොරොත්තු වෙනවා නම් ඔබ මේක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මේ තමයි තියෙන්නේ අද දවසේ නිල් පාටේ පෙන්වන්නේ රුපියල් 111ට කොටස් මිලදී ගන්න බලාපොරොත්තු වෙන දෙදෙනෙක් ඉදිරිපත් කරලා තියෙනවා ගනුදෙනු ඉදිරිපත් කරලා තියෙන දෙදෙනෙක්. ඒ තුල අන්තර්ගත වෙන කොටස් 2500ක්. ඒ කියන්නේ එක ළඟ සිට දෙදෙනෙක් ඉදිරිපත් කරලා තියෙනවා නෙමෙයි. හැබැයි කොටස් 500ක ප්‍රමාණයක් අනුමකින් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම ඊළඟට ගත්තොත් එහෙම රුපියල් 110 කියන වටිනාකමට කොටස් 22000ක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ තුල ආයෝජකයන් 6 දෙනෙක් තමයි ඉන්නේ. ඒ වගේම මේ අනිත් පැත්තට ගත්තොත් රතු පාටින් පෙන්වන්නේ රෝස පාට වගේ පාටකින් පෙන්වන්නේ රුපියල් 115 බැගින් තමයි කොටස් විකුණන බලාපොරොත්තු වෙමින් ඉන්න අයගේ විස්තර තියෙන්නේ. රුපියල් 115 බැගින් කොටස් 25ක් ඉදිරිපත් කළා තියෙනවා. ඒ එක පුද්ගලෙක් තමයි මේකේ අනුම ඉදිරිපත් කළා තියෙනවා. දැන් උදාහරණයකට ඔබ කොටස් අනුමක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා නම් මිලදී ගැනීම අනුමක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔබ රුපියල් 110 කියන වටිනාකම නම් වෙළඳපොළේට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔබ ඇටෙන්නේ මෙන්න මේ කියන දෙවෙනි කාණ්ඩයට. එහෙම නැත්නම් මේ කියන රුපියල් 110 කියන වටිනාකම සටහන් කාණ්ඩයේ 7 දෙනෙක් වෙනවා. ඔයා ඉදිරිපත් කරපු කොටස් ප්‍රමාණය මෙතෙන්ට එකතු වෙනවා. එතකොට ඔබට කොටස් මිලදී ගන්න අවශ්‍ය නම් රුපියල් 11 බැගින් ඔබත් මෙන්න මේ කියන කණ්ඩායම තුලට ඇතුළත් වෙනවා. එතකොට ඔබගේ කොටස් ප්‍රමාණය මෙතෙන්ට අඩංගු වෙනවා. ඔබට පැහැදිලි ඇති රුපියල් 111 110 109 109 8 7 මේ විදිහට මිල පහළ යන ආකාරයට දකින්න පුළුවන් වෙනවා. ඒ නිසා අපිට මේ පැත්ත සඳහන් වෙන්නේ එහෙම නැත්නම් මිලදී ගැනීමේ අපේක්ෂාවෙන් කොටස් වෙළඳපොළට අනුමක් ඉදිරිපත් කරනවා නම් ඔවුන්ගේ මිල අපි දකින්න වෙළඳපොළේ ඕඩර් බුක් එකට එන්නේ ඉහළම වටිනාකමකට කොටස් මිලදී ගන්න අපේක්ෂා කරන අයගේ ඇනුම තමයි උඩටම එන්නේ. පහළම වටිනාකමක මිලදී ගන්න බලාපොරොත්තු වෙන ඉන්න අයගේ ඇනුමට මූලික ස්ථානය එහෙම නැත්නම් ප්‍රමුඛතාවය දෙන්න කලින් ඉහළම වටිනාකමකට කොටස් මිලදී ගන්න බලාපොරොත්තු වෙන ඉන්න අයගේ කොටස් ප්‍රමාණය සහ ගනුදෙනුව ඉස්සෙල්ලාම උඩට එනවා. ඒ වගේම තමයි කොටස් විකිණීමේ ගනුදෙනුවකදී ඔබට දකින්න පුළුවන් වෙනවා රුපියල් 115 17 ඊට පස්සේ 18 19 20 21 වගේ වටිනාකම් විදිහට මිල වැඩි වෙන ආකාරයට තමයි මේක දකින්න පුළුවන් වෙන්නේ. ඒතර මේකෙදි ඉස්සරහම වෙන්නේ එහෙම නැත්නම් ඔබ විකිණීමේ අනුමක් නම් ඉදිරිපත් කරන බලාපොරොත්තු වෙන්නේ වෙළඳපොළේදී ඔබ අනිවාර්යයෙන්ම
ඔබ ඉහළ වටිනාකම දැනට නිකුත් කරලා තියෙන එහෙම නැත්නම් දැනට වෙනදපට ඇනෝම් කරලා තියෙන විකුණුම් ඇනෝම් ඉදිරිපත් කරලා තියෙන වටිනාකමට වඩා වැඩි වටිනාකම නම් ඔබ කොටස් විකුණන බලාපොරොත්තු වෙන ඇනෝම් ඉදිරිපත් කරන්නේ ඔබට අවස්ථාව දෙන්න කාලෙන් අඩුම වටිනාකමට කොටස් මිලදී ගන්න බලාපොරොත්තු වෙන ඉන්න අයට අවස්ථාව ලබා දෙන්න තමයි ඔබට අවස්ථාව ලැබෙන්නේ. ඒ නිසා මේ විදිහට වෙළඳපොලේ අඩුම වටිනාකමට කොටස් මිලදී ගන්න බලාපොරොත්තුෙන් වෙළඳපොලේ අඩුම වටිනාකමට කොටස් විකුණන අයට සහ වැඩිම වටිනාකමට කොටස් මිලදී ගන්න බලාපොරොත්තුෙන් ඉන්න අය ගැළපීමකින් තමයි ඔයා ගන්නදුන සිදු වෙන්නේ. ඒ වගේම තමයි තව දෙයක් වෙළඳපොලේ මිල ගණදුනුවකදී මිල සැසඳීමකදී මොනවාද සලකා බලනවා වෙළඳපොලේ ගණදුනුවක් ඉදිරිපත් කරන වෙලාව. එහෙම නැත්නම් අපි හිතමු රුපියල් 111 බැගින් ඔබ මේ අද දවසේ වැඩසටහන සම්බන්ධ වෙන ආයෝජකයන් කීප දෙනෙක් ඉදිරිපත් කරන ගණදුන යනවා. එහෙම නැත්නම් ගැනුම මනුම ඉදිරිපත් කරන රුපියල් 11 බැගින් 111ට මිලදී ගන්න අවශ්‍යයි කියලා අනුම ඉදිරිපත් කරනවා. එතකොට මිල සමානයිනේ. මිල සමාන උනායින් පස්සේ අපි ඊළඟට සලකා බලන කාරණාව තමයි ඔබ අතරින් කවුද ඉස්සරලාම වෙළඳපොලට ඉදිරිපත් කරලා තියෙන ගැනුම මනුම ඉදිරිපත් කරලා තියෙන්නේ කියලා. විකුණු ගණනුකදීත් එහෙම තමයි. එතකොට ඒ අයට තමයි ඉස්සරලාම ප්‍රමුඛතාවය ලැබෙන්නේ මිල සමාන නම්. ඒ නිසා මිල සහ කාලය කියන දේ පදනම් කරගෙන තමයි මේ කියන ගණදෙනු එහෙම නැත්නම් ගැනුම් මැනුම සලකා බලන්න සිද්ධ වෙන්නේ. මිල සහ කාලය කියන කොන්දේසිය පදනම් කරගෙන තමයි අනිවාර්යයෙන්ම මේ කියන වෙළඳපොළ ගණුදුනුවක් සිදු කරන්න අවශ්‍ය කරන මිල ගැලපීම එහෙම නැත්නම් ගණුදුනු ගැලපීම සිදු වෙන්නේ ස්වයංක්‍රීය ගණුදුනු පද්ධතිය හරහා ස්වයංක්‍රීයවම මේ කියන කාරණාව සිද්ධ වෙනවා. ඒ වගේම තමයි අපි දැන් මේ කතා කරේ ඕඩර් බුක් එකක් එහෙම නැත්නම් මාකට් ඩෙප්ත් එක ගැන කතා කරේ. ඒ ඔබට වැදගත් වෙන නිසා මම ඒකට වැඩි කාලයක් ගත්තා. ඒ වගේම තවත් ඔබට විවිධ තොරතුරු ලබා ගැනීම හැකියාවක් වෙන මේකේ මාකට් කියන ඔප්ෂන් එකට ගියාම. ඒ වගේම දැන් අද දවසේ අපි බලාපොරොත්තු වෙන්නේ අන්තර්ජාලය හරහා ගණුදුනුවක් කරන්නේ. දැන් ඔබට වැදගත් වේවි මෙන්න මේ කියන කොටස ගණුදුනුවක් කරනවා නම් කොහොමද කරන්නේ? ඕඩර් කියන එකට ගියාන් පස්සේ ඔබට පුළුවන් මේ කියන buy order එකක්ද sell order එකක්ද කරන්න බලාපොරොත්තු වෙන කියන දේ ගැන තීරණය කළා අපිට පුළුවන් අපි දුමු buy order එකක් නම් කරන්න බලාපොරොත්තු වෙන්නේ buy කියන ඔප්ෂන් එක භාවිත කරනවා. එතකොට මෙතෙන්දී ඔයාගේ සීරීස් කිරුමක් තිබෙන කෙනෙක් නම් ඔබට ගණුදුනුවක් කරන්න පුළුවන් කෙනෙක් නම් මෙතෙන්ට auto fill වෙනවා ඔයාගේ account number එක සීරීස් account විස්තර මෙතෙන්ට fill වෙනවා. ඒ වගේම ඉක්විටිද එහෙම නැත්නම් මොනවද අපි මිලදී ගන්න බලාපොරොත්තු වෙන්නේ කියන දේ ගැන මට සිලෙක්ට් කරන්න පුළුවන්. ඒ වගේම සිකියුරිටි ID එක අපි මිලදී ගන්න බලාපොරොත්තු වෙන කොටස මොකක්ද? අපි උදාහරණයකට මේ අපි ගමු Softlogic Life Insurance කියන සමාගම. Softlogic Life Insurance කියන සමාගමේ ඔබට මම මෙතනදී පැහැදිලිව පෙන්නන්නම්. Softlogic Life Insurance කියන සමාගමේ මේ විදිහේ මෙන්න මේ විදිහ තමයි අපිට දකින්න පුළුවන් වෙන අපි හිතමු මේ වෙලාව වෙලතුල ගණන් කරන වෙලාවක් කියලා හිතන්නකෝ. Softlogic Life Insurance කියන සමාගමේ කොටස් 100ක් විකුණන බලාපොරොත්තු මිලදී ගන්න බලාපොරොත්තු වෙන රුපියල් 64 බැගින්. එතකොට රුපියල් 68 සත 90 බැගින් කොටස් 1148ක් විකුණන බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඔබට පේනවා ඇති රුපියල් 68 90 බැගින් තමයි කොටස් විකුණන බලාපොරොත්තු වෙමින් ඉන්නේ. මෙතනත් තියෙන රුපියල් 68 90. එතකොට මෙතන ඔබ මිල වෙනස් කර නැතුනොත් එහෙම මේ වෙලාව විකුණන් ඉන්නේ 1148 තුලින් තමයි ඔබට කොටස් මිලදී ගන්න හැකියාවක් තිබෙන්නේ. එතකොට ඔටෝම මෙතෙන්ට ෆිල් වෙනවා. එහෙම නැත්නම් ස්වයංක්‍රීය මෙතෙන්ට ෆිල් වෙනවා. රුපියල් 68යි 90 එහෙම නැත්නම් මේ කියන විකුණන බලාපොරොත්තුෙන් ඉන්න මිල. එතකොට අපිට පුළුවන් මේක වෙනස් කරන්න. අපි බලමු විකුණුම් මෙනුමකට ගිහිල්ලා. විකුණුම් මෙනුමකට ගියන් පස්සේ ඔබට මෙතන ගත්තොත් එහෙම මම මේක තෝරගන්නවා AIC කියන සමාගම. එහෙම නැත්නම් Softlogic Life Insurance කියන සමාගමම. මෙතෙන්ට ගියාම අපිට දකින්න පුළුවන් වෙනවා රුපියල් 64 බැගින් තමයි මිලදී ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. කෙනෙකුට විකුණු මනුමක් යන්න බලාපොරොත්තු වෙනවත් එක්කම උඩම එහෙම නැත්නම් දැනට ඊළඟට මිලදී ගන්න බලාපොරොත්තු වෙන කෙනාගේ ප්‍රයිස් එක තමයි මෙතන සිලෙක්ට් වෙලා තියෙන්නේ. ඒ නිසා අපිට මෙතන වෙනස් කරන්න පුළුවන්. මම ආයෙත් යනවා ගැනුම් මනුමක් කොහොමද කරන්න කියන දේ පෙන්නන්න. දැන් ඔබට අපි සමාගම තෝරගත්තේ Softlogic Life කියන සමාගම. ඒ සමාගම මේලා තියෙන මේ ප්‍රයිස් එකට. එතකොට මෙතනදී ඔබට දැන් පැහැදිලි හරි මේකේ ප්‍රයිස් එක ඔටෝ සංකේත මෙතනට අවිලා තියෙන්නේ. ඒතකොට දැන් බලාපොරොත්තු වෙන්නේ කොටස් මිලදී ගන්න කොටස් අපි හිතමු 10ක් කියලා දන්නකො. කොටස් 10 කියන එක අපි මෙතන ටයිප් කරන්න පුළුවන්. එතකොට දැන් අපි මිල වෙනස් කර නොකරන තාක්කල් මේක මේ විදිහට ටයිප් වෙලා තියෙනවා. ඒ නිසා අපිට ඕඩ් ටයිප් එක වෙනස් කරන්න පුළුවන් මෙතනින්.
ලිමිට් ඕඩර් එකක්ද මාකට් ඕඩර් එකක්ද එහෙම නැත්නම් ස්ටොප් ඕඩර් එකක්ද එහෙම නැත්නම් ස්ටොප් ලිමිට් එකක්ද මේ මිලදී ගන්න බලාපොරොත්තු වෙන ඕඩර් ටයිප් එක. එතකොට අපි කියමු ලිමිට් ඕඩර් එකක් නම් අපට පුළුවන් මෙතන ප්‍රයිස් එක වෙනස් කරන්න. 68ද 68ටත් අඩුවෙන් ගන්නවද අපි වෙනස් කරන්න පුළුවන්. ලිමිට් ඕඩර් එකකදී වෙනස් කරන්න හැකියාවක් තිබෙනවා. එතකොට අපි හිතමු වැරදිලා හරි අපි බලාපොරොත්තු වෙන මාකට් ඕඩර් එකක් එනවා. මට හදිස්සි මේ වෙලාවේ සොෆ්ට්ලොජික් ලයිෆ් කියන සමාගමේ කොටස් මුදේ ගන්න. එහෙම නැත්නම් මාකට් එකේ තියෙන ප්‍රයිස් එකටම මට ගන්න කැමතියි. නම් මාකට් කියන ඔප්ෂන් එක පාවිච්චි කරන්න එහෙම නැත්නම් ඒක සිලෙක්ට් කරාම මට මෙතන ප්‍රයිස් එක වෙනස් කරන්න බෑ. මොකද මාකට් එකේ තියෙන දැනට විකුණන දාලා දෙන කොටස් ටිකට කොටස් වලට අදාළ ප්‍රයිස් එකට අදාළව මම කැමතියි කියන එක තමයි මේ මාකට් ඕඩර් කියන එකට යම වෙන්නේ. ඒතකොට ලිමිට් ඕඩර් එකේදී මට ලිමිට් එක වෙනස් කරන්න පුළුවන්. මට ප්‍රයිස් එක වෙනස් කරන්න පුළුවන්. ඒක වැදගත් වෙනවා. ඒ වගේම තමයි මේකදී ස්ටොප් එකක් අපිට ස්ටොප් ප්‍රයිස් එකක් සිලෙක්ට් කරන්න පුළුවන්. ඒ වගේම ලිමිට් එකක් තීරණය කරන්න පුළුවන්. ස්ටොප් ලිමිට් එකක් තීරණය කරන්න පුළුවන්. එතකොට මෙතන අපිට ප්‍රයිස් එක වෙනස් කරන්න පුළුවන්. ප්‍රයිස් එක වෙනස් කරලා වෙලා මිනිමම් ෆිල් එක කොච්චර ප්‍රමාණයක් මේ ෆිල් වුණත් අපි මේ ගණදුන දැන් අපි උදාහරණයක් විදිහට කොටස් 10ක් ඉල්ලුවා මම මේ කොටස් 10 5ක් ෆිල් වුණත් ඇති කියලා අපිට හිතනවා මෙතන 5 කියන ෆිල් කරන්න පුළුවන්. මැක්සිමම් අපිට යන්න පුළුවන් 10 නේ. ඒ නිසා 10 මෙතනට දාලා තියන්න පුළුවන්. ඒ වගේම තමයි කලින් කිව්වා ඕඩර් ඔයාලට ඕඩර් දාද්දි කන්ඩිෂන් දාන්න පුළුවන් කියලා. ඩේ ඕඩර් එකක්ද GTD එකක්ද? එතකොට අපිට GTD එකේදී අපිට මේක ඩේට් වෙනස් කරන්න හැකියාවක් තිබෙනවා. මේ මොනවද ඩේට් එක වෙනස් කරන්න හැකියාවක් තිබෙනවා. එතකොට GTD ඕඩර් එකකට ගියොත් එහෙම මට පුළුවන් මේකේදී අපි පළවෙනි එකට ගියොත් ඩේ ඕඩර් එකේදී මට ඩේට් එක වෙනස් කරන්න බෑ. මොකද එක දවසේ අද දවසේ වෙනදපොළ ගණන් අවසන් වෙද්දී මේ ඕඩර් එක කැන්සල් වෙනවා. GTD එකකට ගියොත් එහෙම වෙනදපොළ ගණන් කරන ඉදිරි දින 5ක් තුල ඔයාලට ඩේට් එක තීරණය කරන්න පුළුවන්. අපි හිතමු දින 4ක් අවසානයේ ඔයාලට සිලෙක්ට් කරන්න පුළුවන්. දින 5ක් වුණත් 5ම තියන්න පුළුවන්. දින 2ක් අවසානයේ වුණත් දින 2ක් අවසානයේ අවලංගු වෙන්න තියන්න පුළුවන්. එතකොට GTC කියන එකට ගියොත් මට මේක වෙනස් කරන්න බෑ. මම කලින් කිව්වනේ ඉදිරි ගණන් කරන දින 5ක් වෙනකම් මේ ගණන් වලංගු වෙනවා. එතකොට OPG එකකට ගියන් පස්සේ අද දවසේදී වෙළඳපොළ ආරම්භක පූර්ව ආරම්භක අවධි විතරයි මේ කියන ගණුම වලංගු වෙන්නේ. IOC C එකක් නම් immediate cancel එහෙම නැත්නම් මම අපි කලින්ම කතා කරා ෆිල් වෙන්න පුළුවන් ප්‍රමාණය ෆිල් කරන්න ඉතින් ටික cancel වෙන්න. FOK ඕඩර් එකක් නම් අපි හිතමු මේ වෙලාවේ 10ම මට අවශ්‍යයි. මට 10ම දෙන්න බැරි නම් සම්පූර්ණ ඕඩර් එකම cancel වෙන්න ඕනේ කියන එක ටයිප් කරලා වෙලා වෙනස් කරලා වෙලා මට පුළුවන් ස්ටොප් ප්‍රයිස් එකක් සිලෙක්ට් කරන්න මෙතනින්. මෙතන ස්ටොප් ලිමිට් එකට ගිහිල්ලා අපිට පුළුවන් ස්ටොප් ප්‍රයිස් එකක් වෙනස් ටයිප් කරන්න. එතකොට අපිට ගණන් මේ විදිහට ඔක්කොම ටික ෆිල් කරායින් පස්සේදී මේ මෙතන අපිට බලා ගන්න පුළුවන් අපි උදාහරණයක් විදිහට දැන් මෙතනදී මට පෙන්නනවා ඕඩර් වැලියු එක කීයද කමිෂන් එක කොච්චරක් යනවද net value එක කොච්චරද කියන එක ගැන පෙන්නනවා මට. ඒකම පෙන්නනවා මේකේ මාකට් එක ක්ලෝස්ද එහෙම නැත්නම් මාකට් එක දැන් ට්‍රේඩින් වෙන ටයිම් එකක්ද කියලා පෙන්නනවා අපිට. ඒ පෙන්නනවත් එක්ක මෙතනින් අපිට ඕඩර් බුක් කරන්න පුළුවන්. අර අපි අර කතින් කතා කරානේ මේ සමාගමේ කොහොමද අපි මොනවද ඊළඟට කවුද ගන්න ඉන්නේ ඊළඟට කී දෙනෙක් ගන්න බලාපොරොත්තු වෙනවද මිල හැසිරලා තියෙන්නේ කොහොමද කියලා තීරණයක් ගන්න අපිට පුළුවන්. මෙතන ඕඩර් බුක් එක මෙතනින් බලන්න පුළුවන්. ඊට පස්සේ මේක බයි ඕඩර් එකකට ගියන් පස්සේදී මේක බයි කියලා සිලෙක්ට් කරාම මට කන්ෆර්ම් කරන්න අවස්ථාවක් ලැබෙනවා. කන්ෆර්ම් කරායින් පස්සේදී අපිට පුළුවන් ඔයාගේ ගිණුමට කොටස් මිලදී ගන්න කලින් අර අපි කලින් දැක්ක මෙන්න මේ ඕඩර් බුක් එකට ඔයාගේ ඕඩර් එකක් යනවා. අපි හිතමු ඔයා අඩු මිලක් සටහන් කරන්න මෙන්න මේ විදිහට පහළ අවස්ථාවක් ලැබෙන්නේ රුපියල් 64 වගේ මිලක් මම සටහන් කරන ඔබට මේ කණ්ඩායම තුල දකින්න පුළුවන් වෙනවා. අපි හිතමු රුපියල් 65 වගේ මිලක් ඔයා ටයිප් කරොත් එහෙම අනිවාර්යෙන්ම ඔබ තමයි උඩින්ම පෙන්වන ගණනුව වෙන්නේ. එතකොට මේ විදිහට බයි කන්ෆර්ම් කරායින් පස්සේ ඔයාලට පුළුවන් කොටස් මිලදී ගැනීමක් කරන්න අර මං කෝඩ් බුක් එකට යනවා. ඒ වගේම තමයි බයි ඕඩර් එකක් වගේම තමයි සෙල් ඕඩර් එකකදී කර ගණනුව සිදු වෙන්නේ. මේ විදිහට තමයි මුහුණට දකින්න පුළුවන් වෙන්නේ. ඒකෙදි කිසිම වෙනසක් නැහැ. අර කියන කටයුතු ටිකම තමයි ඔබට කරන්න තියෙන්නේ. ඒ නිසා බයි ඕඩර් එක සෙල් ඕඩර් එකක් ඔබට එකම හා සමාන නිසා මම ඒකට පැහැදිලි කරන්න යන්නේ නැහැ. ඒ වගේම ඔබට ඕඩර්ස් වලට ගියාම ඔබට තවත් තොරතුරු පරීක්ෂා කරන්න නිරීක්ෂණය කරන්න ඕන තරම් ක්‍රම තියෙනවා. එහෙම නැත්නම් මේ මොනවාද අවස්ථා තියෙනවා. ඒ නිසා ඒ අවස්ථා භාවිත කරලා ඔබට පුළුවන් තීරණ ගන්න. ඒ වගේම ඕඩර් මැනේජ්මන්ට් වලට වගේම ක්ලයන්ට් එක කියන ටැබ් එකට ගියාම මේකත් වැදගත් වෙන නිසා මම ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. ඔයාගේ account එක පිළිබඳ විස්තරාත්මක ප්‍රකාශනයක් ලබා ගන්න හැකියාවක් තියෙනවා මෙතෙන්ට ගිහිල්ලා ඔයාගාව තියෙන කොටස් මොනවද? ඒ වගේම ඒ කොටස් මිලදී ගත්ත ඩේට් එක ටයිප් එක මොකද්ද? ඒ වගේම transaction number එක මොකද්ද? ඊට පස්සේ ඊට අමතරව number of shares කොච්චර කොටස් තියෙනවද? price කොහොමද වටිනාකම මිලදී ගන්න තියෙන්නේ? ඒ වගේම settlement date එක මුදල් වලින් ගනුදෙනු පියවන්න කවද දිනය කියන එකත් මේකෙන් සඳහන් වෙනවා. ඒ වගේම ඒ විස්තර ඔබට දකින්න හැකියාවකුත් තියෙනවා. ඒ client කියන ටැබ් එකට ගියම තමයි ඒකෙන් තොරතුරු ඔබට දකින්න හැකියාවක් තිබෙන්නේ.
ඒ වගේ පෝර්ට්ෆෝලියෝ කෙනෙක් ගියාම අර වගේම ඔබට දකින්න පුළුවන් හැකියාවක් වෙන මාකට් වැලියු එක මේ වෙද්දී අන්රියලයිස් ප්‍රොෆිට් එකද තියෙන්නේ ලොස් එකද තියෙන්නේ හැම එකක්ම ඔබට දකින්න හැකියාවක් තියෙනවා මේ කියන පෝර්ට්ෆෝලියෝ කියන එකට ගියාම පස්සේ ක්ලයන්ට් කියන ටැබ් එකේ. ඒ වගේම account එක සමරි එකකුත් මේ විදිහට ඔබට දකින්න හැකියාවක් තියෙනවා cost එක කොච්චරද පෝර්ට්ෆෝලියෝ එකේ පෝර්ට්ෆෝලියෝ එකේම loss එකද තියෙන්නේ profit එකද තියෙන්නේ ඒ හැම එකක්ම ඔබට දකින්න පරීක්ෂා කරන්න හැකියාවක් තිබෙනවා. ඒ වගේම password එක change කරගන්න මේ හැම දෙයක්ම ඔයාලට මෙතනින් කරගන්න හැකියාවක් තිබෙනවා. ඒ වගේම තමයි chart කියන අවස්ථාවක් තිබෙනවා. එහෙම නැත්නම් option එකක් තියෙනවා. ඒ option එකට ගියාම ඔබට අර වෙළඳපොළ විශ්ලේෂණය කරන්න පහසු වෙන එහෙම නැත්නම් තොරතුරු පරීක්ෂා කරන්න වෙළඳපොළ විශ්ලේෂණය කරන්න අවශ්‍ය කරන තවත් පහසුකමක් යොදවීමක් තමයි මේ කියන chart කියන option එක. මෙතනට ගිහිල්ලා මට එක එක සමාගම් තෝරගන්න හැකියාවක් තිබුණා. මම මේ සමහර සමාගමක් අපි උදාහරණයකට තෝරගමු. ඒ සමාගම් තෝරගත්තයින් පස්සේදී ඒ සමාගමේ විස්තර අපිට පරීක්ෂා කිරීමේ හැකියාවක් තිබෙනවා. chart එකකින් අපිට තොරතුරු ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවා. අපි තෝරගන්න chart එක කම්පැනි ගත්තොත් මේ කම්පැනියේ chart එක අපිට මේ නිර්මාණය කරගන්න පුළුවන්. එතකොට කොහොමද අද දවස් තුල පැය 5ක් තුල එහෙම නැත්නම් පැයක් තුල එහෙම නැත්නම් අපි තුමු දවසක් තුල දවස් 3ක් තුල වගේම මේ වගේ chart එකක් ක්‍රියේට් වෙලා අපිට පුළුවන් අපේ මිල හැසිරලා තියෙන්නේ කොහොමද මේ කියන සමාගමේ මම තෝරගත්තේ LIOC කියන සමාගමේ අද දවස් තුල වෙළඳපොළ ගණන් හැසිරලා තියෙන විදිය. ඒ වගේම දවස් 3ක වගේ කාලයක ගත්තොත් එහෙම වෙළඳපොළ හැසිරලා තියෙන විදිය තමයි මේ තියෙන්නේ. එතකොට මේ විදිහට අපිට chart එකක් බලන්න පුළුවන්. මේක line chart එකක්ද, candlestick chart එකක්ද? ඒ හැම එකක්ම විදිහට convert කරගැනීමේ හැකියාවක් තිබෙනවා. මොකද ඔබගේ විශ්ලේෂණය කිරීමේ අවශ්‍යතාවය මත ඒක වෙනස් කරගන්න පුළුවන්. මේට වඩා ඔබට ඇඩ්වාන්ස් විදිහට විශ්ලේෂණය කරන්න නම් අපි අපිට යන්න පුළුවන් chart වලට වඩා analyze කියන option එකට ගියාම පස්සේ ඒකෙදිත් අපිට පුළුවන් chart එකක් බලන්න. ඒතර chart කියන option analyze කියන option එකේ chart වලට ගියාම අපිට මේ විදිහට දකින්න පුළුවන් chart එකක් අපිට කලින් වගේම security එක අපිට ඉතින් ගන්න පුළුවන්. අපි මොන හරි සමාගමක් තෝරගත්තොත් මේ සමාගමේ chart එකක් අපිට දකින්න පුළුවන් මේ විදිහට. මේ තියෙන්නේ අගෝස්තු 1 සිට අගෝස්තු 5 දක්වා සොෆ්ට්‍රොජෙක් ලයිෆ් ඉන්ෂුරන්ස් කියන සමාගමේ වෙළඳපොළ ගණන් හැසිරලා තියෙන විදිහ මේකත් අපිට අර කලින් කිව්වා වගේ කැන්ඩල්ස්ටික්ද එහෙම නැත්නම් OHLC chart එකක්ද ඊට පස්සේදී ඒරියා chart එකක්ද ඕන chart එකක් අපිට බලන්න පුළුවන් හැකියාවක් තිබෙනවා. ඒ වගේම මේකට ඉන්ඩිකේටර් එකකුත් අපිට දාගන්න පුළුවන් බෝලිංග බෑන්ඩ් එකක් දාගන්න අවශ්‍යද ඊට පස්සේදී අපි ගත්තොත් එහෙම MACD එකක් දාන්න moving average අපිට simple moving average එකක්ද එහෙම නැත්නම් exponential moving average එකක් දානවද ඕන මොනවද ඉන්ඩිකේටර් එකක් අපිට දාන්න පුළුවන්. ඒ වගේම RSI මේකක් වුණත් අපිට දාගන්න පුළුවන් මේ විදිහට මේ අපේ ඇනලයිස් කිරීම එහෙම නැත්නම් අපි විශ්ලේෂණය කිරීමේ අවශ්‍යතාවය මත. එතකොට මේ මම කතා කරේ ඇනලයිස් කියන ඔප්ෂන් එකේ ඇතුළේ තියෙනවා chart කියලා වර්ගයක්. ඒකෙම තියෙනවා ඇඩ්වාන්ස් chart කියලා ඔප්ෂන් එකක්. ඒකදී අපිට අරක පුළුල්ව දකින්න පුළුවන් අපිට විශ්ලේෂණය කරන්න පුළුවන්. මේක තමයි ඔබට වැදගත්ම වෙයි කියලා මම හිතන්නේ. තාක්ෂණික විශ්ලේෂණය භාවිතා කරලා කොළඹ කොටස් වෙනදබල ආයෝජනය කරනවා නම් කැමැත්තක් තියෙන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඇඩ්වාන්ස් chart කියන ඔප්ෂන් එකට ගිහිල්ලා ඔබට අවශ්‍ය කරන විදිහේ නිර්මාණයක් එහෙම නැත්නම් ඔබට අවශ්‍ය කරන විදිහේ විශ්ලේෂණයක් කරගන්න වගේ මේක සේව් කරලා තියාගන්න පුළුවන්. මොකද ඔබට අනාගතයේදී බලාපොරොත්තු වෙනවා එහෙම නැත්නම් ඔබට බලාපොරොත්තුවක් තියෙනවා නම් අනාගතයේදී මිල හැසිරලා තියෙන විදිහ පිළිබඳ තීරණයක් ගන්න අවශ්‍යයි කියලා එහෙම නැත්නම් වෙළඳපොළ විශ්ලේෂණයක් කරන්න පුරෝකථනයක් කරන්න බලාපොරොත්තු වෙන සමාගමක් නම් තෝරාගත්ත සමාගමක් නම් ඔබට පුළුවන් මේක සේව් කරගන්න. ඒකට විවිධ උපකරණ භාවිතා කරගෙන හැකියාව ඔබට දක්වන්න පුළුවන් මේ විදිහට ඔබ කැමති ඕනම විශ්ලේෂණ ක්‍රමවේදයක් භාවිතා කරලා ඉවරලා විශ්ලේෂණය කරගන්න පුළුවන් වගේම විශ්ලේෂණය කරන්න අවශ්‍ය කරන උපකරණත් මේකේ සටහන් වෙන නිසා ඒ අවශ්‍ය කරන දේවල් අපිට භාවිතා කිරීමේ හැකියාවක් තිබෙනවා. ඒ නිසා ඒ වගේම තමයි මොනවද මේ කියන ඇඩ්වාන්ස් chart කියන එකට ගියාම ඔබට මේ කියන දේවල් කරගන්න පුළුවන්. මේකෙදිත් අපි කලින් කිව්වා වගේම security ID එක select කරලා දවස් ගන්න එහෙම නැත්නම් අපි තෝරගන්න කාලය analyze කරන තෝරගන්න කාලය අපිට select කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඒ chart එකත් එක්ක මේ chart එකේ තියෙන්නේ line chart එකක්ද bar chart එකක්ද candlestick එකක්ද මේ වගේ අපිට අවශ්‍ය කරන විදිහේ chart එකක් මෙතන select කරගන්න හැකියාවක් තිබෙනවා. ඒ වගේම ගත්තොත් එහෙම අපි කලින් කතා කරන්නේ මේ මොනවද මේ ඉන්ඩිකේටර්ස් දාන්න පුළුවන් කියලා අපි කලින් chart එකෙත් දැක්කනේ. ඒ වගේම මේකෙදිත් අපිට ඉන්ඩිකේටර්ස් දාන්න පුළුවන් fundamentally economically කොහොමද අපි මේ මාකට් එක මේ ෂෙයා එක අපි වෙනස් වෙන්නේ කොහොමද කියන දේ ගැන අපිට ඉන්ඩිකේටර් එකක් දාලා තියාගන්න පුළුවන්. අපිට ගැළපෙන ඉන්ඩිකේටර් එකක් මේකට දාලා ඉවරලා අපිට පුළුවන් තවත් අපේ විශ්ලේෂණ හැකියාව වැඩි දියුණු කරගන්න. එහෙම නැත්නම් අපිට විශ්ලේෂණය කරද්දී අපේ
විශ්ලේෂණයට අවශ්‍ය කරන පහසු යෙදුමක් විදිහට අපිට භාවිත කිරීමේ හැකියාවක් තිබෙනවා. ඒ නිසා මේ විදිහට මේක විශ්ලේෂණය කරන්න අවශ්‍ය කරන තොරතුරු මේකේ සඳහන් වෙන නිසා ඒවා භාවිත කිරීමේ හැකියාවක් තිබෙනවා. ඉන්ඩිකේටර්ස් කියන අවස්ථාවට ගියාම අපිට පුළුවන් ඉන්ඩිකේටර්ස් ඕනම ඉන්ඩිකේටර් එකක් දාගන්න. ඉන්ඩිකේටර් එකක් දාගෙන අපිට පුළුවන් මේ කියන chart එක තවදුරටත් විශ්ලේෂණය කරගන්න. ඒ නිසා මේ කියන තොරතුරු ගන්න පුළුවන් වගේ මේක සේව් කරලා තියාගන්න පුළුවන්. ඔබට අවශ්‍ය නම් මේක සේව් කරගන්න අවශ්‍යතාවයක් තියෙනවා. මේක අපිට සේව් කරලා තියාගන්න හැකියාවක් තිබෙනවා. ඒ නිසා මේ කියන තොරතුරුත් අපිට වැදගත් වෙයි කියලා ඉතින් අපිට විස්තරාත්මකව විස්තර කරේ. මේ කියන තොරතුරු අපිට පරිශීලනය කරායින් පස්සේ මේ විදිහට අපිට පසු කාලීන වුණත් අපිට පරීක්ෂා කරලා බලන්න පුළුවන්. මම එදා විශ්ලේෂණය කරගත්ත මිලත් එක ගත්තම අදට මේ කියන පුරෝගතනේ වළංගු වෙනවද නැද්ද කියන දේ ගැන තොරතුරු අපිට පරීක්ෂා කරන්න පුළුවන් හැකියාවක් තිබෙනවා. අපි කතා කරේ ඇඩ්වාන්ස් chart කියන එකට ගිහිල්ලා ඇඩ්වාන්ස් chart එකකින් මොකද්ද අපි කරන්න පුළුවන් දේවල් ගැන කතා කරේ. ඒ වගේම average cost එක calculate කරගන්න පුළුවන් අපි තුමු කම්පැනි එක shares ගන්න කලින් මේකේ cost එක කොච්චරක්ද අනාගතයේ අපේ මිල වැඩි වීමට ගැලපෙන විදිහේ ප්‍රතිලාභයක් ලැබෙනවද කියන දේ ගැන සලකා බලන්න පුළුවන්. ඒ වගේම තමයි කොටස් වලින් වලට ආවන් පස්සේ කොටස් විතරක් නෙමෙයි සුරංගපත් ගන්න තියෙනවා debentures එහෙම නැත්නම් treasury bills treasury bonds වගේ දේවල් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ණයකර එහෙම නැත්නම් කොටස් වලට බලට ඇවිල්ලා අපි ගන්න පුළුවන් රජයේ නිකුත් කරන රාජ්‍ය සුරංගපත් භාණ්ඩාගාර බිල් පාත් භාණ්ඩාගාර බැඳුම් කර වගේ දේවලුත් මුලදී ගැනීමේ හැකියාවක් තිබෙන නිසා ඔබට bond calculators එකක් තියෙනවා. bond calculators එකට ගිහිල්ලා calculator එකට ගිහිල්ලා ඔබට පුළුවන් වාර්ෂික coupon rate එක අපිට දීලා මෙතෙන්ට අපිට පුළුවන් මේ විදිහේ calculate කරගන්න මේක ඉන bond එක purchase කරනවද එහෙම නැත්නම් buy කරනවද නැද්ද කියන තීරණය ගන්න කලින් මෙතනින් calculate කරලම ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි yield එක කොච්චරක්ද අපි මේ කියන ඩිබෙන්චර් එක එහෙම නැත්නම් ණයකරයක් මිලදී ගත්තම අපිට ලැබෙන මැචියුරිටි එකේදී එහෙම නැත්නම් කල්පිරීමේදී ලැබෙන yield එක කොච්චරද එහෙම නැත්නම් අපේ ප්‍රතිලාභය කොච්චරද කියලා අපිට ගණනය කරගන්න හැකියාවක් තිබෙනවා මේ කියන yield calculator එකට ගියායින් පස්සේදී. අපි යනවා නැවත වතාවක් අපි A trade කියන platform එකට. දැන් අපි හැම අවස්ථාවක් වුණ කතා කරා. දැන් ඔබට අවශ්‍ය නම් report එකක් රන් කරගන්න. එහෙම නැත්නම් ඔබට ප්‍රකාශනයක් එහෙම නැත්නම් වාර්තාවක් ලබා ගන්න අවශ්‍යතාවයක් තිබෙනවා නම් ඔබගේ දිනුම සම්බන්ධව වෙළඳපොලේ අපි දිනු ඓතිහාසික ගණතුරු පිළිබඳව ඕන දෙයක් ගැනම report එකක් ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවා. ඒ නිසා ඒ සමාගමට අදාළව ඔබට report එකක් රන් කරගන්න එහෙම නැත්නම් report එකක් generate කරගන්න හැකියාවක් තිබෙනවා මේ කියන තොරතුරු ලබා දීමෙන් අනතුරුව. එතකොට ඔබට අවශ්‍ය නම් ඒ හැම පහසුකම ලබා ගැනීමේ හැකියාව තියෙන ඔන්ලයින් ට්‍රේඩින් පහසුකම කරහා මේ කියන තොරතුරු පරීක්ෂා කරලා එහෙම නැත්නම් තොරතුරු අධ්‍යයනය කරලා ඔබට පුළුවන් ගණනුවක් කරන්න. ඒ වගේම වෙළඳපොළ ගණනුවක් කරද්දී ඒ අදාළ වෙළඳපොළ ගණනුවට පෙර තොරතුරු පරීක්ෂා කිරීමෙන් පසු ඔබ ගණනුවක් කරනවා නම් ඔබට අලාභ වෙන්නේ එහෙම නැත්නම් ඔබට ලබා ගන්න තියෙන ප්‍රතිලාභය ඉහළ නම්වා ගන්න හැකියාවක් තිබෙනවා. ඒ නිසා මේ කියන ඔන්ලයින් එහෙම අන්තර්ජාල ගනුදෙනු පහසුකම් භාවිතා කරලා ඔබට ගනුදෙනු කිරීමේ හැකියාව තිබෙනවා කියන එක මතක් කරන ගමන් ඔබට ලබා දෙනවා පොඩි කාලයක් මේ ඔබට ගැටලුවක් තිබුණා නම් ඉදිරිපත් කරන්න. මොකද වැඩසටහන අවසන් කරන්න කාලය ලැබිලා තියෙන නිසා. අද දවසේ අපි කතා කරේ CDS කිනුමක් කොහොමද ඔබගේ ජංගම දුරකථනය භාවිතා කරලා ඕපන් කරන්නේ කොහොමද? ඒ වගේම අන්තර්ජාලය භාවිතා කරලා අපි කොහොමද අපේ CDS කිනුමට කොටස් බැර කරගන්නේ? එහෙම නැත්නම් කොටස් අපේ ගුලිමේ තියෙන කොටස් විකුණන්නේ කොහොමද කියන දේ ගැන අපි කතා කරේ. ඒ අතර අපෙන් අහුව ඉස්සල්ලාම කෙනෙක් මම ඒක ඔබත් එක්ක බෙදාගත්තා. CDS කිනුමක් නැතුව CSC mobile app එකේ භාවිතා කරන්න බැරිද කියලා අහලා මම ඒකට උත්තර ලබා දුන්නා. CDS mobile app CDS mobile app එක ගිණුමක් අවශ්‍ය වෙන්නේ CSC mobile app එක භාවිතා කරන්න CDS ගිණුමක් අනිවාර්ය නැහැ. හැබැයි online trading app එක අපි කතා කරොත් A trade වෙන්න පුළුවන්, direct FN වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වෙනත් app එකක් වෙන්න පුළුවන්. මේ වගේ app එකක් භාවිතා කරනවා නම් අනිවාර්යයෙන්ම CDS ගිණුමක් තියෙන්න ඕනේ. මොකද ඔයාගේ තැරවකාර සමාගම තමයි ඔයාට ඒ කියන app එක ලබා දෙන්නේ. එතකොට මේ ප්‍රශ්නෙට මම පිළිතුරු ලබා දුන්න කලින්ම ඒ වගේ තමයි CDS කිරීමක් ෆිල් කරන්න කලින් මොනවද මම කිව්වා මොනවද ඔයාගේ තරව ඔබ තෝරගන්න බලාපොරොත්තු වෙන තරවකාර සමාගම කන්ටැක්ට් කරලා ඔවුන්ගේ තියෙන කොන්දේසි මොනවද ඔවුන් ලබා දෙන පහසුකම් මොනවද කියලා ඔබ තේරුම් ගත්තොත් එහෙම ඒක වඩාත් වැදගත් වෙවි ඔබගේ ඉදිරි ගණතුරු වලදී. එහෙම නැතුව අනිවාර්ය නෑ CDS කිරීමක් ආරම්භ කරන්න කලින් CDS එකේ තියෙන ඇප්ලිකේෂන් එක ෆිල් කරන්න CSC මොබයිල් ඇප් එකේ ඇප්ලිකේෂන් එක ෆිල් කරන්න බ්‍රෝකර් ෆෝම් එකට කලින් කතා කරලා කන්ෆර්මේෂන් එකක් ගන්න ඕනේ නැහැ. ඒක හොඳට තේරුම් ගන්න. ඔයාට ඕන වෙලාවක CSC mobile app එක download කරලා ඔයාට කැමති ඕනම තරවකාර සමාගමක් select කරලා ඔයාගේ app එක fill කරලා submit කරන්න පුළුවන්.
මම කිව්වේ ඔයාලට ගැළපෙන තරවකාර සමාගම තෝරගන්න කලින් ඔයාලට ගැළපෙන තරවකාර සමාගම තෝරගන්න ඕන නම් ඕන් සමග පොඩ්ඩක් සාකච්ඡා කරොත් එහෙනම් ඔබට වඩාත් පහසුවක් වෙයි කියන යෝජනාව විතරයි මම කරේ. ඔයාලට ඕනම වෙලාවක විදුමක් ආරම්භ කරගන්න පුළුවන්. ඒ වගේම අහනවා රෙකෝඩින් එකක් ගන්න පුළුවන්ද කියලා අහන හැම වැඩසටහනකදීම වගේම මේ වැඩසටහනකදී මේ ප්‍රශ්නේ අහනවා. අපි මේ වැඩසටහන් වල රෙකෝඩින්ස් ලබා දෙන්නේ නැහැ කියන එක කනගාටුවෙන් ප්‍රකාශ කරන්න සිදු වෙනවා. මොකද අපි ඉහළ කළමනාකාරීත්වය තීරණය කරලා තිනවා රෙකෝඩින්ස් ලබා දෙන්න නැහැ කියන එක. මොකද සමහර අවස්ථාවලදී අවභාවිතා වෙලා තිබුණ නිසා මේ කියන රෙකෝඩින්ස්. ඒ නිසා අපි කාරණික වෙලා සිටිනවා මේ රෙකෝඩින් එක ලබා දෙන්න හැකියාවක් නැහැ. හැබැයි ඔයාට ඕනම වෙලාවක අපිව අමතන්න මම ඕනම වෙලාවක ඔබට පිළිතුරු ලබා දෙන්නම් අපහැදිලි තැනක් තිබෙනවා නම්. ඒ නිසා සමාවයින් සිටිනවා මේක රෙකෝඩින් එකක් ලබා දෙන්න නොහැකි වීම ගැන. ලැප්ටොප් එකකින් account එකක් open කරන්න පුළුවන් බැරිද කියලා අහදිනවා. දැනට version එකක් අපි තාම develop කරලා නැහැ. mobile version එකක් විතරයි තියෙන්නේ. app එක භාවිත කරලා account open කරන්න. ඒ නිසා ඔබට CSE mobile app එක භාවිත කරලා විතරයි ගිණුමක් ආරම්භ කරගැනීමේ හැකියාව තිබෙන්නේ. මම කලින් කිව්වා තරවකාර සමාගම තෝරගැනීමේදී සලකා බලන්න ඕන කාරණා ගැන. ඒ නිසා නවතතාවක් ගැන මතක් කරන අවශ්‍යතාවයක් නැහැ කියලා මම හිතනවා. මුලින්දී සම්බන්ධ වුණු කෙනෙක් නම් මම මතක් කරන්නම්. ඔබ තරවකාර සමාගම තෝරගැනීමේදී හොඳටම හොයලා බලන්න ඕනේ. ගිණුම ආරම්භ කරන්න ඔවුන් අපේක්ෂා කරනවාද කිසියම් අවම ආයෝජන වටිනාකමක්. මොකද ඔබ ගිණුම ආරම්භ කරායින් පස්සේදී ගනුදෙනු කරන්න නම් ඔවුන් සමග ගනුදෙනු කරන්න යන හැකියාව තිබෙන්න ඕනේ. ඒතකොට ඒගොල්ලෝ කියනවා රුපියල් ලක්ෂයක්වත් කොටස් කරනවා විතරයි account එක open කරන්න අපි අවස්ථාව දෙන්නේ කියලා තරවකාර සමාගම කියනවා. හැබැයි කොළඹ කොටස් වෙළඳපොළට ඇතුළේ තමයි මේකේ CDS ගිණුම තියෙන්නේ. ඒ වගේම CSE mobile app එක හඳුන්වලා දෙන්නේ කොළඹ කොටස් වෙළඳපොළෙන්. අපි තවම එහෙම අවම ආයෝජන වටිනාකමක් හෝ එහෙම නැත්නම් ඔබ ගිණුමක් ආරම්භ කරනවා නම් මෙච්චර ප්‍රමාණයක කොටස් මිලින්දී ගන්න ඕන කියලා තාම කිසිම කොන්දේසියක් ලබා දීලා නැහැ. ඒ නිසා ඒක වරදවා තේරුම් ගන්න එපා. කොළඹ කොටස් වෙළඳපොළේ කිසිම කොන්දේසියක් දීලා නැහැ. කොටස් ගිණුමක් ආරම්භ කරනවා නම් CDS ගිණුමක් ආරම්භ කරනවා නම් අවම ආයෝජන වටිනාකමක් අපි සටහන් කළා නැහැ. තරවකාර සමාගම් වලින් කියනවා ඒ තරවකාර සමාගම් වලට ඒ කියන්නේ කළමනාකරන තීරණ මත වෙන්න පුළුවන්. ඔවුන් කියනවා මේකින ආයෝජන වටිනාකමක් ආයෝජනය කළ හැකි අයට විතරයි ගිණුම ආරම්භ කරන්න කියලා. ඒ වගේම තමයි තවත් දෙයක් හොයලා බලන්න ඕනේ. ඔන්ලයින් ට්‍රේඩින් පහසුකම ඔයාලට අවශ්‍ය නම් ඔවුන්ගෙන් අහලා බලන්න. ඔයගොල්ලෝ account එක open කරායින් පස්සේදී කොච්චරක වගේ කොටස් ප්‍රමාණයක කොටස් මිලදීනීම කරොත් ඔයාගේ ඔන්ලයින් ට්‍රේඩින් පහසුකම ලබා දෙන්න කියන දේ ගැන හොයලා බලන්න පුළුවන්. ඒ වගේම ඔබට ගැලපෙන තවත් දේවල් ගැන හොයලා බලන්න පුළුවන්. මම කලින් උදාහරණ විදිහට කිව්වා බැංකු ගිණුම ගණන් කරද්දී ඔබගේ බැංකුවමද ඔවුන් භාවිත කරන්නේ. ඒක සමහර කෙනෙකුට ගැලපෙන්න පුළුවන් නේ. ඒ වගේම ඔබට භෞතිකව ඔවුන් සමග සම්බන්ධ වෙන්න ඕනේ. ඒ කියන්නේ ඔවුන්ගේ ඔෆිස් එකට යන්න අවශ්‍යතාවයක් තිබෙනවද? ඒ පිළිබඳව ඔබට සලකා බලන්න පුළුවන්. සහ වෙනත් දේවල් ගැන සලකා බලන්න දෙයක් නැහැ. මොකද ආය කරන ගාස්තු එක හා සමානයි. ඔවුන් හැමෝම ශ්‍රී ලංකා ස්වරූප පත්ත වෙනුවේ කොමර්සියල් භාවයේ ලබා දෙන බලපත්‍ර ලබා ගන්න තියෙන්නේ. ඒ වගේම ඔවුන්ගේ ලැබෙන සේවාව පිළිබඳ කිසියම් දුරකට එක හා සමානයි. ඒ නිසා ඔවුන් වෙන දේවල් ගැන හොයලා බලන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද ඔවුන් බලපත්‍රලාභී එහෙම නැත්නම් බලපත්‍රයක් අරගෙන කොටස් වෙළඳපොලේ මහ ජනතාවගේ මුදල් ගනුදෙනු කරන්න පුළුවන් විදිහේ සමාගම් ඉදිරි කටයුතු කරන නිසා. තරවකාර සමාගම් 29කට ආසන්න සංඛ්‍යාවක් ඉන්නවා. ඒ අතරින් 26කට වගේ ආසන්න සංඛ්‍යාවක් 25 26ක වගේ සංඛ්‍යාවක් සක්‍රිය වෙළඳපොළ ගනුදෙනු කරනවා. ඒ නිසා අපේ වෙබ්සයිට් එකට යන්න www.csc.lk කියන වෙබ්සයිට් එකට ගියායින් පස්සේ මම ඔයාලට අවශ්‍ය නම් වෙබ්සයිට් එකට යන්න අපිට ගැටලුවක් නැති වෙන්න පුළුවන්. වෙබ්සයිට් එකට යන්න ගිහිල් වෙලා ඔබට පුළුවන් මේ කියන තරවකාර සමාගම් මොනවාද? ඒ වගේම තරවකාර සමාගම් භාවිතා කරන තරවකාර සමාගම් වලින් ලබා දෙන සේවාවන් පිළිබඳ තොරතුරු ලබා ගන්න වගේම හැම දෙයක්ම පිළිබඳ තොරතුරු ලබා ගන්න පුළුවන් අපේ යන්න අපේ වෙබ්සයිට් එකට. වෙබ්සයිට් එකට ගියාම අපිට පුළුවන් තොරතුරු ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවා. ඒ වගේම තමයි තවත් කෙනෙක් අහනවා බයෝ සෙල් වල එකක් දාද්දී සිකියුරිටි නම්බර් එක කියන්නේ මොකක්ද කියලා අහනවා. මම කලින් කිව්වනේ සමාගම් 300කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. මේ සමාගම් නිකුත් කළ තියෙන සුරකුම්පත් වර්ග වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට මම ගත්තොත් HNB කියන සමාගම නිකුත් කළ තියෙන පුළුවන් ඡන්ද බලය සහිත සුරකුම්පත් වර්ගයක් වගේම ඡන්ද බලය රහිත සුරකුම්පත් වර්ගයක්. එතකොට HNB සමාගමේ සුරකුම්පත් වර්ග දෙකක් අපිට සංකේත වලින් දකින්න පුළුවන්. මූලිකව HNB.n_4 HNB.x_4 දකින්න පුළුවන් වෙනවා. එතකොට එහෙම ඡන්ද බලය සහිත රහිත කොටස් වර්ග දෙකක් නිකුත් කරපු නැති සමාගම් තියෙන්න පුළුවන්. ඒ වගේ සංකේත අක්ෂරය තමයි අපිට දාන්න වෙන්නේ security ID එකට. එහෙම නැත්නම් security number එකකට දාන්න වෙන්නේ. ඒක තමයි bio cell load එකක් දාද්දී. ඒ ට්‍රේඩ් කියන platform එකට CSE mobile app එක කරා join වෙන්න හැකියාවක් නැහැ.
ඒක ලබා දෙන්නේ තැරැව්කාර සමාගමෙන් නිසා ඒක සම්බන්ධව සියලුම කටයුතු කරන්න ඕනේ තැරැව්කාර සමාගමත් එක්ක එකතු වෙලා තමයි. CSC මොබයිල් ඇප් එකෙන් වාර කරන්න පුළුවන් දේවල් ගැන මම කලින් කිව්වා. CSC මොබයිල් ඇප් එකෙන් CDS ගිණුමක් ආරම්භ කරන්න පුළුවන්. ඒ වගේම CDS e-connection කියන පහසුකම ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ ගිණුමේ වෙනසක් කරන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් වෙනස් කරන්න. එහෙම නැත්නම් ඔයාගේ ගිණුමට කොටස් මාරු කරගන්න අවශ්‍ය නම් ඒ ඕනම දෙයක් කරන්න පුළුවන් CSC මොබයිල් ඇප් එකෙන්. ඒ වගේම සමාගමක් මුල් මෝරේ කොටස් නිකුත් කිරීමක් කරනවා නම් ඒකට අවශ්‍ය කරන ප්‍රාථමික නිකුතුවේදී මේ කොටස් අයදුම් කරන්න පුළුවන්. ඒ හැම දෙයක්ම කරන්න පුළුවන්. හැබැයි කොටස් මිලදී ගන්න විකුණන්න කරන්න දේවල් කරන්න නම් මේකේ ඔන්ලයින් ට්‍රේනින් පහසුකම ලබා ගන්න ඕනේ. ඒක ලබා දෙන්නේ තැරැව්කාර සමාගමෙන්. දැනට account එකක් තියෙන අයට ඔන්ලයින් ට්‍රේඩින් පහසුකම් ලබා ගන්න නම් ඔයාගේ තැරැව්කාර සමාගම අමතන්න. එතකොට ඔයාලට පුළුවන් ලබා ගන්න ඒ උන්ගේ තැරැව්කාර සමාගම හරහා. බැංකු ගිණුම හරහා හරහා ගනුදෙනු කරන්න හැකියාවක් තිබුණා. ඔයාගේ මුදල් ගනුදෙනු කරන්න පුළුවන්. හැබැයි මොනවද කොටස් ගනුදෙනුවක් කරන්න හැකියාවක් නැහැ නේ. ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ බැංකු ගිණුමෙන් තැරැව්කාර සමාගමේ බැංකු ගිණුමට ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් එකක් කරන්න වගේ දේවල් කරන්න. එහෙම නැත්නම් මුදල් හුවමාරු කිරීමක් කරන්න පුළුවන්. කොටස් මිලදී ගැනීමක් කරන්න බැංකු ගිණුම භාවිත කිරීමේ හැකියාවක් නැහැ. CDS ගිණුම අනිවාර්යයෙන්ම තියෙනවා. ඔව් මේ වගේ වැඩසටහනක් ඉදිරියේදී ඔබට දකින්න පුළුවන් අපේ වෙබ්සයිට් එකට යන්න. වෙබ්සයිට් එකේ ඔන්ලයින් ට්‍රේඩින් පහසුකම ලබන සතියේ හෝ ඊළඟ සතියේත් අනිවාර්යයෙන්ම වැඩසටහනක් පවත්වනවා. ඒ නිසා මේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙන්න ඔබට නැවතත් පුළුවන්. ඔව්. සමහර අයට මූල ආරම්භය එහෙම අපේ වැඩසටහනේ ආරම්භ කොටස අතෙන් මගහැරලා දිනවා. ඒ නිසා මම කාරණේ වෙලා සිටිනවා. මාව අමතන්න එහෙම නැත්නම් අපේ වෙනත් වැඩසටහනක් එක්ක සම්බන්ධ වෙන්න මේ හා සමාන වැඩසටහන් අනාගතයේදී පැවැත්වෙන නිසා. ගනුදෙනුවක් සිදු වෙන්න පෙර වාර ගණන් account එක අපි තුමු ඔයා online trading app එක හරහා online මොනවාද trading app එක භාවිත කරලා ගණන් මනුමක් හෝ විකිණු මනුමක් ඉදිරිපත් කරලා තියෙනවා නම් ඒ ගනුදෙනු සිදු වෙන්න පෙර cancel කරන්න පුළුවන් හැකියාවක් තිබෙනවා. ඒතකොට ගාස්තු අය වෙන්නේ නැහැ. බ්‍රෝකර් කම්පැනි වල විස්තර Google එකෙන් ගන්න පුළුවන් කියලා අහලා තියෙනවා. මම කලිනුත් කිව්වා www.csc.lk කියන වෙබ්සයිට් එකට යන්න. ඒතකොට ඔබට තොරතුරු ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවා. ඒ නිසා අපේ වෙබ් අඩවියට පිවිසෙන්න ඔබට පුළුවන් තොරතුරු ලබා ගන්න වෙබ් අඩවිය හරහා. ඒ වගේම තමයි මම ඔබට දැන් ඉදිරිපත් කරන එවන්නම් ලින්ක් එකක්. ඒ ලින්ක් එක භාවිත කරලා අපිට ඔබගේ ප්‍රශ්න ගැටළු තවදුරටත් තිබෙනවා ඉදිරිපත් කරන්න හැකියාවක් තිබෙනවා. ඒ වගේම තමයි මේ වැඩසටහන පිළිබඳව වැඩසටහනේ ඔබට වැඩසටහන දැනුනේ කොහොමද? එහෙම නැත්නම් වැඩසටහනේ තවදුරටත් සංවර්ධනය වෙච්ච තැන් තියෙනවද කියන දේ ගැන අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. මෙන්න මේ කියන Google form එක fill කරලා වෙලා අපිට ඉදිරිපත් කරන්න. එතකොට අපි ඒ පිළිබඳව සලකා බලන්න සහ ඔබගේ ප්‍රශ්න ගැටළු පිළිබඳව පිළිතුරු ලබා දෙන්නත් අපි බැඳලා ඉන්නවා. මම chat එකට එවපු link එක කොපි කරලා අහලා තියෙන ප්‍රශ්න වලට පිළිතුරු සපයලා සබ්මිට් කරන්න. එතකොට ඔබගේ තොරතුරු අපට ලබා ගන්න හැකියාවක් තිබෙනවා. ඔබගේ ගැටළු උනත් අපිට පිළිතුරු ලබා දෙන්න හැකියාවක් තිබෙනවා. ඡන්දබල සහිත සහ රහිත කොටස් වලින් හඳුන්වන්න මොනවද කියලා අහලා තිනවා. ඒක මූලික වැඩසටහනක් එක්ක සම්බන්ධ වුණ වඩා වැදගත් වේවි. මම ඊටාම කෙටියෙන් කියන්නේ ඡන්දබල සහිත සමාගමක් කියලා ඡන්දබල සහිත කොටසක් කියලා කියන්නේ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය ගන්න තීරණ වලට මොකද කොටස් මිලදී ගන්නවා කියලා කියන්නේ සමාගමේ හිමිකරුවන්නේ. සමාගමේ හිමිකරුවන් සමාගම තීරණ ගනිද්දී තීරණ වලට බලපෑම් කිරීමේ හැකියාවක් තිබෙනවා. මොකද හිමිකරුවන් තමයි සමාගමේ තීරණ ගන්න ඕනේ. අපි කොටස් වෙනදපොලි සමාගමක හිමිකරුවන් විශාල ප්‍රමාණයක් තියෙන නිසා අධ්‍යක්ෂ මණ්ඩලයක් එවැනි පත් කරනවා සමාගම පවත්වාගෙන යන්න. ඒතර අධ්‍යක්ෂ මණ්ඩලය ගන්න නිවැරදි තීරණ වෙනුවෙන් ඔබට ඔබගේ කැමැත්ත ප්‍රකාශ කරන්න තමයි ඡන්ද බලය තියෙන්නේ. ඡන්ද බලය සහිත කොටස් වලින් ඡන්ද බලය ප්‍රකාශ කරන්න පුළුවන්. ඡන්ද බලය රහිත කොටස් වලට සමාගමේ හිමිකාරත්වය නියෝජනය කරත් ඔවුන්ට ඡන්ද බලය ප්‍රකාශ කිරීමේ හැකියාවක් නැහැ. ලැබෙන ප්‍රතිලාභ ගත්තොත් එහෙම ලාභාංශ වෙන්න පුළුවන්. වෙනත් විවිධ ප්‍රතිලාභ බොහෝ සෙයින් එක හා සමානයි මේ ඡන්ද බලය සහිත සහ රහිත සමාගම් සහිත කොටස් වලට. ගනුදෙනු කරද්දී එක තරගකාර සමාගමක් නෙමෙයි තරගකාර සමාගම් කීපයක් වුණත් තෝරගන්න පුළුවන්. ඔයා එක ගිණුමක් ආරම්භ කරායින් පස්සේ තවත් තරගකාර සමාගම් ඉදිරි තරගකාර සමාගම් 20 ගණනක් 25ක් තියෙනවා. 25 වුණත් ගිණුම ආරම්භ කළා ඔයාලා ගනුදෙනු කරගෙන යන හැකියාවක් තිබෙනවා. ට්‍රේඩ් කරද්දී ඇප් එකක් තියෙනවා. ඒ නිසා මේ සයිට් විතරක් නෙවෙයි ඇප් එකවත් භාවිත කරන්න පුළුවන්. ඔන්ලයින් ට්‍රේඩින් ඇප් එකක් තියෙනවා. ඒ වගේම සයිට් එකට ගිහලා ගනුදෙනු කරන්න පුළුවන්.
තැරැව්කාර සමාගම කරා ගියත් එහෙම ප්‍රතිලාභයක් අපිට ලබා ගන්න පුළුවන් ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් කියලා අහනවා. මෙහෙම කොටස් වෙනදට ගනුදෙනු කරද්දී ඔබ නිවැරදි විශ්ලේෂණයක් කරලා නම් තියෙන්නේ ඔබට තනියම උනත් කොටස් වෙනදට ඇවිල්ලා තැරැව්කාර සමාගම කරා තමයි කොටස් වෙනදට එන්න වෙන්නේ අනිවාර්යයෙන්ම. ඔන්ලයින් ට්‍රේඩින් පහසුකම භාවිත කරලා තනියම උනත් කොටස් මිලදී ගන්න පුළුවන්. එතකොට ඒ ලැබෙන ප්‍රොෆිට් එක ඔයාලට හම්බ වෙනවා වගේම ඇප්ලයි කරන charges අනිවාර්යෙන් ඇප්ලයි වෙනවා. ඔන්ලයින් ට්‍රේඩින් පහසුකම කරා භාවිත කරා කියලා ඔයාගෙන් අය කරන තැරැව්කාර ගාස්තු අඩුවීමක් වෙන්නේ නැහැ. ලින්ක් එක දාලා දෙන chat එකට කරුණාකරලා ඒක ෆිල් කරලා සබ්මිට් කරන්න කියන ඉල්ලීමක් කරනවා. මම හිතනවා ගොඩක් අය අහලා තිබුණ ගොඩක් ප්‍රශ්න වලට මම පිළිතුරු ලබා දුන්නා. ඒ නිසා තවදුරටත් ගැටලුවක් තිබෙනවා නම් අපිට ඉදිරිපත් කරන්න පුළුවන් ඔබට ගැටලු ඉදිරිපත් කරන්න පුළුවන් g1@csc.lk කියන වෙබ්සයිට් එක භාවිත කරලා ඊමේල් ඇඩ්‍රස් එක භාවිත කරලා අපිට ඉදිරිපත් කරන්න. ලින්ක් එකේ සමහර සම්බන්ධව කිසිම ගැටලුවක් තියෙනවා වගේ ගොඩක් අය කියනවා. එහෙම ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මම ඔබට ඊමේල් එකක් එවන්නම්. ඒ ඊමේල් එක ෆිල් කරන්න. එතකොට අපිට පුළුවන් ෆීඩ්බැක් එක ලබා ගන්න. ඒ ෆීඩ්බැක් ෆෝම් එකේ ලින්ක් එකේ කිසිම ගැටලුවක් තිබෙනවා නම් ඒ ෆීඩ්බැක් එක අපි ඉදිරියේදී එවනවා. ඒ නිසා ඒ ෆීඩ්බැක් එක භාවිත කරලා ඉවරලා ලින්ක් එක භාවිත කරලා ඔබට පුළුවන් ඔබගේ ගැටලු අපිට ඉදිරිපත් කරන වගේ මේ වැඩසටහන පිළිබඳ තොරතුරු අපිට ඉදිරිපත් කිරීමේ හැකියාවක් තිබෙනවා.